හරි එතකොට අපිට කතා කරන්න තියෙන්නේ මේ Python වල විභාග ප්‍රශ්න ටික. එතකොට මෙතනින් Python කතන්දර ඉවරයක් වෙනවා. 2013 ඉඳන් මේ දක්වා ඇවිල්ලා තියෙන සියලු විභාග ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. එතකොට මේ උඹට මම PDF එකක් දාලා තියෙනවා 2013 ඉඳන් 2020ට දක්වා තියෙන Python ප්‍රශ්න ටික, රචනා ප්‍රශ්න ටික සේප් එකේ PDF එකත් පෙරලන ගමන් වීඩියෝ එක දිහා බලන් හිටියනම් හරි. බලන්න මේ පහත සඳහන් 2013 එක මුලින්ම කියවා 2013 එක පහත සඳහන් ක්‍රමලේඛනයේ ක්‍රියාත්මක වන විට Python අර්ථ වින්‍යාසයේ මගින් කරුණු ලබන කාර්ය පැහැදිලි කරන්න විචලයන් සඳහා පවරනු ලැබූ ප්‍රරූප හා ප්‍රරූප පරිවර්තනයන් ඔබේ පැහැදිලි කිරීම තුළ අඩංගු විය යුතුය. හරි. එතකොට ඔයාලා දන්නවා Python එකේ මොකද්ද භාෂා පරිවර්තකයක් විතර වැඩ කරන්නේ අර්ථ වින්‍යාසය කියන එක. එතකොට මෙයාලා අගයන් ටිකක් අපිට දීලා තියෙනවා. මොකක්ද A සමානයි 4 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ B සමානයි 4.7 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ C සමානයි A ධන B කියලා දීලා තියෙනවා. ඒත් එක්කම අර්ථ වින්‍යාසය මගින් දක්වන්න කියලා කියන්නේ මේකේ මේ පේලියෙන් පේලිය වෙන දේ අපි විස්තර කරන්න ඕනේ. පේලියෙන් පේලිය වෙන දේ විස්තර කරන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට නෝට් එකක් දාගන්න පුළුවන්. මම විස්තරේ මෙහෙම දෙන්නම්. මේවා ඉච්චර දේවල් නෙමෙයි. බලන්න මේක වේරියබල් එකක්. A අනු වේරියබල් එකක්. හරිද? එහෙනම් මතකයක් තුල හරිද? එහෙනම් අපේ මතකයේ 4 කියන්නේ int එකක්. ඒ කියන්නේ ඉන්ටිජර් සංඛ්‍යාවක්. හරි. එහෙනම් මතකයේ තුල පූර්ණ සංඛ්‍යාවක් ඉන්ටිජර් සංඛ්‍යාවක් ගබඩා කර ගැනීම සඳහා ඉඩ වෙන් කරගනි. එහි හරි එම ඉඩ සඳහා 4 ගබඩා කරයි. එම අවකාශය A නමින් අර්ථ දක්වා ඇත. එම අවකාශයේ A නමින් අර්ථ දක්වා ඇත. ඒ විදිහමයි මෙතනත් අවකාශය තුල දශමයාගයක් ගබඩා කිරීමට ඉඩ වෙන් කරගෙන ඇත. එම අවකාශය තුල 4.7 ගබඩා කරගෙන සිටි එය B නමින් අර්ථ දක්වා ඇත. එහෙනම් එම අවකාශය B නමින් අර්ථ දක්වා ඇත. C බලන්න C සමානයි A ධන B. එතකොට ඔයාලට හොඳටම තේරෙනවා A කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්, B කියන්නේ මොකද්ද? ෆ්ලෝට් එකක්. A int එකක්, මෙයා ෆ්ලෝට් එකක්. එතකොට මේකේ අවුට්පුට් එක අපි ගත්තොත් අනිවාර්යෙන් අපිට හම්බෙන්නේ 8.7ක් විදිහට. 8.7ක් විදිහට. එහෙනම් අවකාශයක් තුල මොකක්ද? හරි මතක අවකාශයක් තුල දශමයාගයක් ගබඩා කිරීම සඳහා ඉඩ වෙන් කරගෙන තියෙනවා. එම අවකාශය තුල B හි ගබඩා වී ඇති 4 සහ B හි ගබඩා වී ඇති 4.7 සහ A හි ගබඩා වී ඇති 4 හරි 4 එකතු කර එමාගය C හි ගබඩා කරගෙන පවතී. C හි ගබඩා කරගෙන පවතී. එහෙනම් අර වෙන් කරගත්තු අවකාශය තුල 8.7 මොකද ගබඩා වෙනවා. එතකොට බම් මේ ඔයාලට තේරෙන්න ඕන දෙයක් තමයි දැන් මේ සංඛ්‍යා දෙක එකතු කරද්දී අවුට්පුට් එක 4.7 ආවනේ. එහෙනම් මෙන්න මේ A ගේ ගබඩා වෙලා තිබ්බේ ඉන්ටිජර් එකක් නේ. එහෙනම් ඔය ඉන්ටිජර් එක ඇත්තටම එකතු වෙන්නේ 4.0 ධන 4.7 කියලා. හරි. එහෙනම් අපි හරියට අර්ථ දැක්වීම ලිව්වොත් බං A හි ගබඩා වී ඇති 4 ෆ්ලෝට් එකක් විදියට. හරි. එහෙනම් මෙහෙම ලියාගමු. මම යම් අයිඩියා එකක් දෙන්න ඒක ඔයාලට ලියා ගන්න පුළුවන්. මොකද ඒක පට්ට සිංහලෙන්ම දෙන්න ඕනේ නෑ. වෙන දෙයක් කිව්වට පස්සේ උඹලට ඒක ලියා ගන්න පුළුවන්. A හි ගබඩා වී ඇති 4 හරි 4 දශමයේ සංඛ්‍යාවක් ලෙස පරිවර්තනය වී 4.0 ලෙස පරිවර්තනය වී එයට B හි ගබඩා වී ඇති 4.7 එකතු වී එම එන අගය C සඳහා වෙන් කරගෙන ඇති අවකාශය තුල ගබඩා කරගනි. ඔච්චරයි. හරි. එතකොට දැන් අයිඩියා එකක් කිව්වේ හරියට වෙන්න ඕන දේ උත්තර ප්‍රශ්න ලියවෙන්න ඕන දේ නෙමෙයි මං කිව්වේ ඇත්තම වෙන දේ. එතකොට ඔයාලා උක ගලපලා වල් ලියන්න ඕනේ. එතකොට ඔයාලා දන්නවා මේවා වේරියබල්. මේවා తాවකාලිකව තමයි තියෙන්නේ. එතකොට වේරියබල් වෙන් කරගන්නවා. හරි මතක අවකාශයක් තුල යම් කිසි අගයක් తాවකාලිකව ගබඩා කරගන්න. ඒ ගබඩා කරගන්න අගය අපි අර්ථ දක්වනවා. හරි. ඒ අගයව අපි අර්ථ දක්වනවා මෙන්න මේ වේරියබල් විදියට. හරි. එතකොට ඔච්චරයි කතන්දරේ. වේරියබල් වෙන්නේ මොකක්ද? අගයක් తాවකාලිකව ගබඩා කිරීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඒක මතකයෙන් ඉඩ වෙන් කරගන්නවා. ඒ අවකාශයට තමයි අපි වේරියබල් එකක් කියලා කියන්නේ. හරි. ඔච්චරයි කතන්දරේ. එතකොට පළවෙනි ටික තියෙන්නේ ඔච්චරයි. හරි. එතකොට ඕකට ගැලපෙන විදියට සිංහලෙන් ගලපලා ලියන්න. මම අර තීරි කරද්දිත් කියලා දුන්නා මේවා ගබඩා වෙන්නේ කොහොමද? හරි. මේන් මෙමරි එකේ කොහොමද ওই ටික වෙන්නේ කියලා කතා කරා. එතනින් එහාට ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඒ ටික ඔයාලා කරගන්න. මොකද ඔක ගාණක් නෙමේ වෙන දෙයක් කියන්නේ කියලා කියන්නේ. B කොටස බලන්න
පහත සඳහන් ක්‍රමලේඛනයේ ඇති වගන්ත ක්‍රියාත්මක වීමේදී කුමක් සිදුවේදයි විස්තර කරන්නු. හරි මේ ගාන දිහා හොඳට බලන්න ටෝටල් සමානයි 0.0. ඒ කියන්නේ ටෝටල්හි ගබඩා වෙන්නේ මොනවද බං මේ දශමාගයන්. හරි දශමාගයන් ඊට පස්සේ x කියලා දාලා float input enter number. ආයි කියන්නේ x කියලා variable එකක් අරන් තියෙනවා. ඒක තුලට පිටින් ගන්න දශමයේ සංඛ්‍යාවන් ගබඩා වෙනවා. ඊට පස්සේ while x විශාලයි බිඳුව. එහෙනම් x විශාලයි බිඳුව වෙන තුරු මේක දුවන්න කියලා මෙයාලා කොන්දේසියකුත් දීලා තියෙනවා. ලූප් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ total සමානයි total ධන x. අර total එකට අර ඇතුළත් කරපු සංඛ්‍යාව එකතු කරලා තියෙනවා. ඊට පස්සේ x සඳහා ආයගයක් කියවලා තියෙනවා. හරි. එතකොට නැවත ආයෙ while එකට ගිහලා සීන් වෙනවා. එතකොට ඔයාලට ගාන දිහා බැලුවට පස්සේ හොඳටම තේරෙනවා මෙතන වෙන්නේ x විදිහට බම් පිටින් සංඛ්‍යාවක් ගන්නවා. හරි ඒ සංඛ්‍යාව ෆ්ලෝට් එකක් විදිහට තමයි මේ එන්ටර් කරගන්නේ. ඒ සංඛ්‍යාව බිඳුවට වඩා විශාල වන තුරු එම සංඛ්‍යාව ටෝටලි එකතු වීගෙන යනවා. හරි එතකොට එකතු වෙන්නේ කී සංඛ්‍යා පහක්ද කීන්ද මන්ද එහෙම එකක් නැහැ. ඇතුළත් කරන සංඛ්‍යාව බිඳුවට වඩා වැඩි නම් ඒක ටෝටලි ගබඩා වෙනවා. ඇතුළත් කරන සංඛ්‍යාව බිඳුවට වඩා කුඩා විච්ච ගමන් ඒ දක්වා ගත්ත සංඛ්‍යා ටික ප්‍රතිදාන වෙනවා. හරි එතකොට අපිට සිංහලෙන් ලියන්න පුළුවන් x සඳහා අගයක් x සඳහා දශමය අගයක් කියවයි. හරි දශමය අගයක් ආදානය කරගනි. එම අගය බිඳුවට වඩා විශාල වන තුරු එම අගය බිඳුවට වඩා විශාල වන තුරු ටෝටල්හි ගබඩාවේ හරි ටෝටල් ගබඩාවේ නෙමෙයි ටෝටල්හි පවතින අගයට එකතු වේ. ටෝටල්හි පවතින අගයට එකතු වේ. එම ආදානය කරන සංඛ්‍යාව බිඳුවට වඩා කුඩා වුවහොත් ඒ දක්වා ගත්ත සංඛ්‍යාවල එකතුව ප්‍රතිදානය වේ. ඒ දක්වා ගත්ත සංඛ්‍යාවල එකතුව ප්‍රතිදානය වේ. හරි උච්චරයි තියෙන්නේ. එතකොට A සහ B කොටස් දෙක ඇත්තටම ලේසි මේ නිකන් සරල දෙයක් තියෙන්නේ. මේ වලහන් ABC මගුලයි. ඕක උඹලට මම කලින් කතාත් කරා. එතකොට ඊට පස්සේ තියෙනවා මේ දාලා තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ වෙන දේ මොකක්ද කියලා අහනවා. අපි සාමාන්‍යයෙන් කරේ එයාලා දුන්න ප්‍රශ්නයකට කෝඩ් එකක් ලියපුවගෙන දැන් කියන කෝඩ් එකක් දීලා ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. ඔච්චරයි කතන්දරේ. A සහ B කතන්දරේ ඔච්චරයි. එතකොට අපි යන් ඔහොම C කොටසට. එතකොට 2013 අපි C කොටසට යන් පළවෙනි එකේ A කොටසේ සහ B කොටසේ තියෙන්නේ මොකද්ද බම් මේ වේරියබල් ටිකක් දීලා ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා ලියන්න තියෙන එක මහ ගොම්පාට් කතාවක්. ඒක හරි ඒක හරිනේ දැන් අපි යන් C කොටසට ඒකේ තියෙනවා මේ දෙන ලද නිකිලා සංඛ්‍යා 10ක උපරිමගේ සොයා ඒ ප්‍රදර්ශනය කිරීම සඳහා Python ක්‍රමලේඛනයක් ලිවීමට ඔබෙන් ඉල්ලීමක් කරනු ලැබේ. ක්‍රමලේඛනය මගින් වරකට එක බැගින් නිකිල කියවිය යුතුය. හරි මෙයාලා කියන්නේ මොකද්ද මේ සංඛ්‍යා 10ක් ආදානය කරන්න සලස්වනවලු. ඒ ආදානය කරන්න සලස්වන සංඛ්‍යා 10න් විශාලම අගය ප්‍රතිදානය කරගන්න ඕනේ. හරි පළවෙනි එක තියෙනවා ඉහත ගැටලුව විසඳීම සඳහා ඇල්ගොරිතමයක් ගෙලෙන් සටන් මගින් යෝජනා කරන්න කියලා. හරි එතකොට ඔයාලා දන්නවා මම සාමාන්‍යයෙන් මේ ලිස්ට් මේ කොටස කරද්දී ඔයාලට කිව්වා Python එකේ තියෙන ගොඩක් ප්‍රශ්න ලිස්ට් එකත් එක්ක අපිට විසඳන්න පුළුවන්. දැන් මේක විසඳන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. ආදාන කරන සංඛ්‍යාවේ මොකಾದ විශාලම එක. හරි ඒක බල කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා හරිම ලේසි අපි ලිස්ට් ගාව ගත්තොත් මේකට. ක්‍රමේ වැඩේ ලේසි බං. හරි ක්‍රමේ ලේසි මොකද ශ්‍රිත තියෙනවා අපිට ඩෝන් ගාලා උත්තරයක් ගන්න පුළුවන්. ශ්‍රිත පාවිච්චි කරන්නේ නැති වුණත් අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරිද? එතකොට එක ක්‍රමයකට මම හදනවා. ඉතින් එහාට ක්‍රම ටික ඔයාලට කරගන්න පුළුවන්. එතකොට බං මේ ඕක හදන සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා. ආදානය කරන සංඛ්‍යාව අරගෙන ඒක ඊට පස්සේ ගන්න එක ඒකට වඩා ලොකුද බලලා මගුල් ටිකක් නටන්න තියෙනවා. හැබැයි ඊට වඩා හරිම ලේසි විදියට අපිට ලිස්ට් පාවිච්චි කරලා මේක ගොඩ දා ගන්න පුළුවන්. එතකොට මම ඒක හැම වෙලෙම කියන්නේ අර Python ප්‍රශ්නේ ලිස්ට් එක ගාව ගන්න පුළුවන් නම් හරි ගාව ගන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නේ ගොඩ. මොකද හරිම අර ගොඩක් වර්ණයෙන් ගොඩ දාගන්න තියෙන ප්‍රශ්න එක මොහොතකින් ලිස්ට් වලින් ගොඩ දාගන්න පුළුවන්. හරි. එතකොට ෆ්ලෝ chart එකක් අඳින්න කියලා කියන්නේ ෆ්ලෝ chart එක අඳින්නම් මම ස්ටාර්ට් එකක් දාන්නම්. මේක සංඛ්‍යා 10ක් කියවන්න ඕනද මම x සමාන 1යි කියලා ගන්නම්. x සමාන 1යි. ඊට පස්සේ x කියන එක විශාල වෙන තුරු 10ට හරි ඔන්න විශාලව සමාන කියලා ගමු. හරි මොකද එකේ තියෙන්නේ ඔක 10ක් යනකම් අපිට යන්න ඕනේ. ඊට පස්සේ මේ සංඛ්‍යාව අපි සංඛ්‍යාව පිටින් ආදානය කරන්න සලසමු. අපි කියමු input number as මොකද්ද a කියලා ගමු. හරි මෙතන මං null list එකක් හදා ගන්නම් උඩ.
ඔයාලා දන්නවා his list එකක් හදන්න නම් Python වල පාවිච්චි කරන්නේ මොකද්ද? අදාළ variable එක දාලා list එකේ දෙපැත්තේ වරහන් එක දාලා තියෙනවා. හරි. එහෙනම් මම උඩ his list එකක් හදා ගන්නම්. මේ ආදානය කරන සංඛ්‍යාව මම මෙන්න මේ list එකට අමුණ ගන්නම්. මේ ආදානය කරන සංඛ්‍යාව list එකට අමුණ ගන්නවා. හරිද බං? එතකොට දැන් මේ ගණන් හදද්දී ගාන දීපු ගමන් වලට පුළුවන් වෙන්න ඕනේ. එහෙම මගුලක් නැහැ. මේ ගණන් ටික හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. එතකොට ඔයාලගේ අවුරුද්දේ තියෙන ප්‍රශ්නෙට ඔයාලට කරගන්න පුළුවන්. හරි. එතකොට කලින් අවුරුදු වල ගණන් ගත්ත ගමන් පුළුවන් වෙන්න. එහෙම නැහැ නේ. ඒ වගේම ගණන් අපි ආයෙ ඇදුවේ නැහැ නේ. ඉඳදී මේ රටා ටික අල්ල ගන්න ඔයාලා. මේ ආදානය කරපු සංඛ්‍යාව මම L කියන list එකට අමුණන්නම්. මම ලියන්නම් A append on L කියලා දාන්න. A ඇතුළත් කරා මං L කියන list එකට. මේක process එකක්. හරි. process එකක්. හරි. මම මේක ඇතුළෙම දාන්නම් එක වටයක් ගියා කියන්නේ x සමානයි x දාන 1 කියලා. හරි. එහෙනම් සංඛ්‍යා 10ක් වෙනකන් ඕක ওই විදිහටම ලස්සනට ගලාගෙන යයි. මේක සත්‍ය නම් වෙන දෙයක්. අසත්‍ය විච්ච ගමන් ඒ කියන්නේ මෙතන no කියන එක අපිට print වෙන්න ඕනේ මෙන්න මේ L කියන list එකේ විශාලතම අගය. එහෙනම් ඉතින් ඔයාලා දන්නවා මේ list එක විශාලම අගය ගන්නෙ කොහොමද කියලා. කොහොමද බං? max කියන ශ්‍රිතය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි max L කියලා දැම්මා නම් අපිට list එකේ නම L හින්දා list එකේ තියෙන විශාලම අගය එනවා. හැබැයි අපිට දුන්නොත් මේ ශ්‍රිත භාවිතා කිරීම තහනම්. හරි ත්‍රිත භාවිතා කිරීම තහනම්. ඒ කියන්නේ max කියන එක පාවිච්චි කරන්න බෑ. එහෙම දුන්නොත් නම් කෙල වෙනවා. ඒක හින්දා ඉතින් එහෙම නොදීල් දින ගන්න නේ බං. මේක හරි ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ max කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක sort කරන්න. sort කරපුවාම පොඩි මාගේ ඉඳන් විශාල මාගේට එන්නේ. එහෙනම් අර කෙලවරේම තියෙන අගේ තමයි විශාලම සංඛ්‍යාව වෙන්නේ. එතකොට ඔයාලා හිතා ගන්න බැයි නම් කීයක් ඇතුළත් වුණාද කියලා. කෙලවරේම තියෙන එකේ ඉන්ඩෙක්ස් එක මොකද්ද? හිතන්නකෝ ලිස්ට් එකේ තියෙනවා 1 4 6 8 10 කියලා. එතකොට හිතන්නකෝ මෙතන තව ගොඩාක් ගිහිල්ලා කෙලවර මේකේ ඉන්ඩෙක්ස් එක මොකද්ද? මේ පැත්ත නම් බිංදු 1 ඉඳන් යනවා වගේ කෙලවර පටන් ගන්න ඍණ එකෙන්. එහෙනම් කෙලවර මේක ඍණ එකෙන් අපිට අත දක්ව ගන්න පුළුවන්. ඕවා තමයි සරලම දේවල්. ඕවා දැන් දන්න දේවල්. හරි එතකොට මට ඕනේ මේ ලිස්ට් එකේ විශාලම අගය. ඉතින් ඒකෙන් හින්දා මම print මෙහෙම කරගන්නම්. හරි මං m කියලා variable එකක් කරන් ඒකේ ගබඩා කරගන්නවා max කාගේද L ගේ. ඊට පස්සේ මම print එකක් දාගන්නම් max value is කියලා මම පොඩ්ඩක් ඒක හැඩ වැඩ දාලා මොකද්ද m කියලා දාන්න. අන්න එහෙනම් ලිස්ට් එකේ විශාලමගේ print වෙයි. අන්න ඊට පස්සේ මට stop එකක් දෙන්න. හරි කරපු දේ පැහැදිලි වෙන්න ඕනේ. ඕක හදන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. තව පුළුවන් ආදානය කරන සංඛ්‍යාව මොකේට හරි ගබඩා කරගෙන ඒ ඊළඟට ආදානය කරන සංඛ්‍යාව ඊට වඩා වැඩි නම් ආයෙක ගබඩා කරගන්න. එහෙම නැත්නම් කන්ටිනියු පාරක් දීලා තව සංඛ්‍යාවක් ගන්න. එහෙමත් පුළුවන් මෙහෙමත් පුළුවන්. ඉතින් දැන් ඔය කියපු විදි දෙකටම ඔයාලා try කරන්න. දෙකටම හදලා කොහොමත් ඔළුවේ තියාගන්න ලිස්ට් එකකින් ආවා කියන්නෙම ගොඩ කියන එක. ලිස්ට් එකක් දාගන්න පුළුවන් කියන්නෙම ගොඩ ආයෙ නැහෙන්න දෙයක් නැහැ. මෙතන අපිට ශ්‍රිත පාවිච්චි කරන්න එපා කියලා නැහැ. ඉතින් ඒකින්ද අපිට max කියන එක කිසිම ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හරි ඇඳගනින්න ඩෝන් ගාලා මේක ඇඳගන්න. හරි අපි ඊළඟ කොටසට යන්. අපිට කියනවා මේ ගැලීම් සටහනෙන් ඇඳපු දේ මොකක් කරන්න කියලාද? Python කේතයක් බවට පරිවර්තනය කරන්න. හරි හරිම සිම්පල් එක. හරි එතකොට ෆ්ලෝ chart එකේ අපි මොකක්ද මුලින්ම කරේ? අපි x කියලා එකක් ගත්තා loop එක දුවව ගන්න ඕන හින්දා L කියලා list එකක් null list එකක් හදාගත්තා. ඊට පස්සේ while x කුඩා හෝ සමානයි 10 වන තුරු ඊට පස්සේ අපි a කියලා input එකක් ගත්තා. int input enter number කියලා මම දාන්නම්. මොකද ලස්සන වෙන්න ඕන හින්දා. අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි. ඊට පස්සේ ඔය කියන ඒව අපි append කරගමු L-ට. එහෙනම් L.append a L.append a. ඊට පස්සේ x සමානයි x plus 1 ලස්සන නෝක ගලාගෙන යයි. හරි අවසානයේ මේක වට 10ක් ගියාට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? මම m කියලා variable එකකට max L ව ගබඩා කරගන්නම්. ඊට පස්සේ print එකක් දාගන්නම්. කවුද? අපි උඩුකම ඇතුලේ දාලා නේ text එකකුත් දාලා දැම්මේනේ.
max value is කවුද m කියලා දාන්න. හරි. ඔක තමයි හදන එක ක්‍රමයක්. තව ක්‍රම වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ක්‍රමවලුත් ඔයාලා පාවිච්චි කරන්න. ලිස්ට් එක කරගන්න පුළුවන් හින්දා මම ලිස්ට් එකම කොට දානවා. මොකද ඒක තමයි ලේසි. හැම වෙලේම හිතට ගණන් ගානක් ලිස්ට් එකකට අමුණ ගන්න පුළුවන් කියන්නේ පට්ට සිරා. හරි. දා ගන්න ඕන ගාලා. අපි යන් 2014 ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙට 2014 බලන්න මේ A කොටස සහ B කොටස තියෙන්නේ බං A කොටස තියෙන්නේ Python අර්ථ වින්‍යාසයේ මගින් පහත වගන්ති ක්‍රියාත්මක කරන විට සිදුවන්නේ කුමක්දයි පැහැදිලි කරන්නලු. හරි. එතකොට බං මේ x සමානයි ඉන්පුට් කියලා සීන් එකක් දාලා ඒ කියන්නේ x කියලා මතක අවකාශයක් ගන්නවා. ඉන්පුට් කියන්නේ නිකම් ඉන්පුට් කරනවා කියන එක ඉන්පුට් එකක් වෙන ඉන්ටිජර් එකක් විදිහට කියලා ওই සීන් ටික ලියන්න තියෙන්නේ. ඊට පස්සේ in file සමානයි open my file සීන් කරනවා. ඒ කියන්නේ file handling වල file එකක් open කරගෙන තියෙනවා. ඒක open කරගෙන තියෙන්නේ read mode එකෙන්. එය තාවකාලිකව in file නැමැති variable එක ගබඩා කරගෙන ඉන්නවා. ඊට පස්සේ a සමානයි a b.c.split කමා කියලා දාලා තියෙනවා. එකෙන් ඕකෙන් වෙන්නේ මොකක්ද? ඔය abc කියන හරි ඔය abc කියන string එක ස්ලිප් එකක් කරලා ගිය. කියන්නේ abc කියන අගයන් ටික හරි අගයන් ටික ලිස්ට් එකකට එනවා. ලිස්ට් එකකට එනවා කොහොමද? කමා වලින් වෙන් වෙච්ච ඒක තාවකාලිකව ඒකේ ගබඩා කරනවා. ස්ප්ලිට් එකෙන් වෙන්නේ මොකක්ද? ලිස්ට් එකක් වෙන එක. ඒ කියන්නේ පොඩ්ඩක් මම ඒක රන් කරලා ඔයාලට පෙන්නුවොත් මෙතන abc නේ තියෙන්නේ. හරි ඩොට් ස්ප්ලිට් කියලානේ කියන්නේ. ස්ප්ලිට් වෙන් කරන්න කියලා කියන්නේ කමාවයි. එහෙනම් මේක තාවකාලිකව ගබඩා කරගෙන තියෙන්නේ a නේ. දැන් මම ඒව print එකක් දාගත්තොත් හරි හොව රන් කරලා බලන්න අපිට output එක හම්බෙයි a, b, c කියලා. හරි a, b, c කියලා එයි. මේවට උඩුකම ඇතුළව. හරි එතකොට මේකේ තියෙන අගයන් ටික කමා වලින් වෙන් කරලා ලිස්ට් එකකට දාන්න කියලා තමයි මේකෙන් කියන්නේ. ඕක ලියුවනම් සිංහලෙන් හරි. හරිද? එතකොට ওই කතන්දර ටික ඔයාලා ලියා ගන්න සිංහල ටිකක් දාගන්න තියෙන්නේ බං. අපි යන් ගානට. හරි. අපි යන් ගානට. ගාන කියනවා එන්නම් ධන නිකිලයක ක්‍රමාරෝපිතය අර්ථ දක්වනු ලැබුණේ හරි සීන් එකක්. දැන් ඉතින් ක්‍රමාරෝපිතය කියන එක උඹලා දන්නේ නැහැ. A level maths කරන එකෙක් දන්නවා. සාමාන්‍ය බෙල්ට මම මතක විදියට අපිට නම් තිබ්බේ නැහැ. මං කිය 2015 අපි කරද්දි ක්‍රමාරෝපිත සීන් අපිට තිබ්බේ නැහැ වගේ තමයි මතක. තිබ්බත් දන්නේ නැත්නම් මට මතක නැහැ. කොහොම හරි ක්‍රමාරෝපිතයක් කියන්නේ මෙහෙම දෙයක් බං. හිතන්න 4 ක්‍රමාරෝපිත තියෙනවා කියලා. මේකේ වැලියු එක අපිට බලා ගන්න පුළුවන්. 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 2 ගුණ කිරීම 1. ඇත්තටම එක අත්‍යවශ්‍යත් නැහැ. මොකද එකෙන් ගුණ කරා කියලා අගේ වෙනස් වෙන්නේ නැහැ. 4 වරක් 3 12යි 12 වරක් 2 24යි. ඔන්න අගේ. එහෙනම් මොකක්ද වෙන්නේ? සංඛ්‍යාවක් දීලා ක්‍රමාරූපිතේ දීලා තියෙනවා නම් ඒ සංඛ්‍යාව ගුණ වෙනවා. එයාට එකක් අඩු වෙවි එකක් දක්වා එනකම්. නේ 4 දුන්නේ ඉඳ 4 3 2. එක ඕනේ නැහැ. ඉතින් ඇත්තටම නේ එක ඕනේ නැහැ නේ බා. ඊට පස්සේ එකනුත් ගුණ වෙනවා. මං කියන්නේ ඉතින් එකෙන් ගුණ කරා කියලා ප්‍රශ්නයක් නෑ. අපිට කියන්නේ මේක කෝඩ් එක ලියන්න කියලා ඒකින්ද මං එක් කිව්වේ. ඊට පස්සේ පහේ ක්‍රමාරූපිතය කියලා දුන්නොත් හරි. එහෙනම් මේ ආපු ටිකම පහෙන් ගුණ කරා නම් හරිනේ. 5 මෙන්න මේ සෙට් එකම. හරි මේ සෙට් එක. මම හිතන 4 ක්‍රමාරූපිතය කියලා දැම්ම. ඉතින් 4 ක්‍රමාරූපිතය කියන්නේ මේ ටික හින්දා. මං හිතනවා පැහැදිලි වෙන්න ඕනේ. එතකොට අපිට කියන්නේ මෙයාලා ක්‍රමාරූපිතයක් ආදානය කරාට පස්සේ ඒකේ අගය නිර්ණය කිරීමට Python කේතයක් ලියන්න. හරි ඔක්කොම කලින් flow chart එකක් අඳින්න කියලා කියන්නේ. ඒකට මම ඔයාලට මෙහෙම උදාහරණයක් දෙන්නම්. අපි මෙයාලා දීලා තියෙන එක ලියාගත්ත charter බම් මේ n ගුණ කිරීම n ඍණ 1 n ඍණ 2 ගුණ කිරීම 3 2 1. ඒ කියන්නේ අවසානටම එකට දක්වා අඩු වෙවි එකක් අඩු වෙවි ගුණ කරහන් කියලා කියන්නේ. අපි උදාහරණයක් දාගමු. අපි අර 4ම උදාහරණයකට ගමු. 4 සමානයි 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 කියන එක. ඕක දිහා බල අපි flow chart එක අඳිමු. ඔක්කොම කලින් start එකක් ගන්න ඕනේ. ඉතින් මම start කරන්නම්. ගන්න ඊට පස්සේ සංඛ්‍යාවක් ඇතුළත් කර ගන්නම්. input number as n කියලාම ගන්නවා. ඊට පස්සේ ඔයාලා දන්නවා මේ 4 ක්‍රමාරෝපිතය නම් 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම එකනේ. 4ත් ගුණ වෙනවනේ. එහෙනම් මම ක්‍රමාරෝපිතය සාවකාලිකව ගබඩා කර ගන්නම් f කියලා එකක
මේ ආදානය කරපු සංඛ්‍යාව. එතකොට ක්‍රමාරෝපිතව දැනට F හරි දැනට ආදානය කරපු සංඛ්‍යාව විදියට. හරි කොටින්ම කිව්වොත් ආදානය කරන සංඛ්‍යාවමනේ ගුණ V යන්නේ. එහෙනම් පළවෙනි වටේ හින්දා ආදානය කරපු සංඛ්‍යාව ක්‍රමාරෝපිත විදිහට මම ගබඩා කරගන්නවා. F කියලා වේරියබල් එකක් අරන් ඌව ගබඩා කරගත්තා. තව ටිකකින් තේරෙයි ඇයි එහෙම කරේ කියලා. ඊට පස්සේ ලූප් එකක් ඕනේ මේකට. හරි. එහෙනම් මං n විශාලයි එකට වඩා වෙනතුරු දුවමු. n එකට වඩා විශාල වෙනතුරු දියුව නම් එතන බං මොකද මේ එකෙනුත් ಗುಣ වෙන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ දෙකට වෙනකන් ගුණ නොනන් ඇති එක ගුණ කරා කියලා අගයක් වෙනස් වෙන්නේ නෑ. ඒකින්ද n විශාලයි එකට වඩා වෙනතුරු මම මේක දුවවන්නම්. දුවවලා ඒ කියන්නේ yes නම් n ගෙන් එකක් අඩු කරන්න. n සමානයි n ඍණ 1යි. දැන් ආදාන කරපු එකට වඩා එකක් අඩු. එහෙනම් f සමානයි f multiply n කියලා ගන්න. හරි එහෙනම් මේක නැවත නැවත වෙයි ආදාය කරන සංඛ්‍යාව 10ක් නම් ඉතින් වට කීයද වට 10ක් දුවයි 10ක් කර 9ක් වගේ ඊට පස්සේ අන්න නෝ පැත්තට එනවා අපිට print එකක් දාගන්න පුළුවන් කාගේද f ගේ අන්න කතන්දරේ ඉවරයක් වෙනවා හරි එතකොට මේකට අපි සංඛ්‍යාවක් ආදානය කරලා බලමු හිතන්න n සමානයි 5ක් ආදානය කරා කියලා 5යි එහෙනම් දැන් f වලගේ මොකක්ද 5යි ඊට පස්සේ 5 විශාලයි දෙකට වඩා ඔව් නම් n ගෙන් එකක් අඩු වෙනවා. දැන් n වලගේ කීයද? 4යි. හරි 4යි. ඊට පස්සේ f ගුණ කරනවා n ගෙන්. f තියෙන එක ගුණ කරනවා n ගෙන්. ඒ කියන්නේ මෙතන මොකක්ද වෙන්නේ? හරි මෙතන මොකක්ද වෙන්නේ? තිබ්බේ 5. මොකද මේ 5 ගබඩා වෙලා තිබ්බා. දැන් ගුණ වෙනවා n ගෙන්. දැන් n වලගේ කීයද මේ? 4යි. එහෙනම් ගුණ වෙනවා 4ෙන්. ඊට පස්සේ ආය උඩට එනවා. දැන් n වලගේ 4 තියෙන්නේ 4 එකට වඩා විශාලයි ඔව්. ඊට පස්සේ මේ 4න් එකක් කඩනවා දැන් n වලගේ 3යි. ඊට පස්සේ මේ දැන් n ගෙන් ගුණ කරනවා දැන් තියෙන f. ඒ කියන්නේ මෙන්න මේගේ ගුණ වෙනවා කීයෙන්ද බා? 3ෙන්. ආය එනවා ආය නම් 2 ආය ගුණ වෙනවා 2ෙන්. හරි ආයෙත් 2කින් ගුණ වෙනවා ආය 1 එකට වඩා n විශාලද සීන්නේ. එහෙනම් කතන්දරේ ලස්සනට යනවා. 5 4 20යි 20 වරක් 3 කීයද 60යි 120යි. අන්න අපිට print එක බලා ගන්න පුළුවන් 120ක් විදිහට. හරි එතකොට ඔච්චරයි flow chart එක ඇඳ ගන්න. අපි ඊට පස්සේ මේකටම Python code එක ලියලා දාමු. ඇඳ ගන්න. මුලින්ම මොකක්ද උනේ අපි input එකක් ගත්තා. n සමානයි int input enter හරි int කියලා ගමු. ඊට පස්සේ මම f කියලා variable එක කරා ඒක n සමාන කරා. ඊට පස්සේ while කියලා n විශාලයි එකට වඩා වෙනතුරු දුවහන් කියලා කිව්වා. ඊට පස්සේ n සමානයි n ඍණ 1යි කියලා ගත්තා. f සමානයි f multiply කීයද n ගෙන් ඔන්න ඕක ලස්සනට වටේ වීගෙන යයි. අන්න එහෙනම් while කෙලින් අපිට බලා ගන්න පුළුවන් මොකද්ද? print එකක් දා ගන්නවා f ගේ. බලහන් කොච්චර සරලද Python ප්‍රශ්නේ. ඇත්තටම හිතා ගන්න තියෙන හරියම පොඩි දෙයක්. උතර අපි ඔයාලා විභාගයට යද්දී අපි මේ විභාග ගණන් ටිකත් හදලා තවත් ප්‍රශ්න කරලා මීට කලින් ඔයාලට හම්බෙච්ච ප්‍රශ්න ටික නියමයිනේ. ඒවත් එක්ක බලද්දී මේවා විහිළුනේ. හරි ඒ ටික හොඳට බලලා මේ ටිකත් හරියටම හදලා තව මොඩියුල් ප්‍රශ්න ගොඩාක් කරලා තමයි අපි එක්සෑම් එකට යන්නේ. එතකොට ඒ කියන එක අපිට කොහොමත්ම විහිළුවක් වෙනවා. උතර මේ වගේ එකක් එකපාර හිතෙද්දී අමාරුයිනේ. ඔව් එහෙම එකක් දැනෙන්න පුළුවන්. හැබැයි අපි මේවා කරලා යන්නේ. පුහුණු වෙලා යන්නේ හොඳට. එතකොට ඉතින් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔච්චරයි දාගනින් ඕකත්. අපි යන් 2015 ප්‍රශ්නෙට 2015 බාන්න මුලින්ම කියලා තියෙනවා මේ ඉහළ මට්ටමේ ක්‍රමයකන භාෂා භාවිතයේදී සම්පාදකයක් හෝ අර්ථ වින්‍යාසයක් අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ භාෂා පරිවර්තක ඕන වෙන්නේ ඇයි කියලා අහනවා. හරි ඒක ඔබලා දන්නවා නියමට උත්තර දෙන්න මොකද්ද? කම්පියුටර් තේරෙන එකම භාෂාව යාන්ත්‍ර භාෂාව විතරයි. යාන්ත්‍ර භාෂාවෙන් විතරයි කම්පියුටර් තේරෙන්නේ. එතකොට අපි ලියන භාෂා යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ යුතුයි පරිගණකයට තේරෙන්න නම්. ඒක සිදු කිරීම සඳහා තමයි භාෂා පරිවර්තක ඕන වෙන්නේ. ඒක ඉතින් ලස්සනට ගලපලා දීපංගේම ඔක නෝට් ඕන තරම් දීලා තියෙනවා. B කොටසට යන් වාර විභාගයේදී ළමුන් ලබා ගන්නා ලද ලකුණු වාර්තා කිරීම සඳහා Python ක්‍රම ලේඛනයක් ලියන ලෙස ඔබේ ගුරුතුමා විසින් ඔබගෙන් ඉල්ලීමක් කර තිබේ. සෑම සිසුවෙක්ම එකම ප්‍රශ්න පත්‍ර තුනකට පෙනී සිටින අතර සෑම ලකුණක්ම දී ඇත්තේ ලකුණු 100න් වෙන අතර එය නිකිලාගයක් වේ. හරි සෑම සිසුවෙකුටම අනන්‍ය සුචි අංකයක් මගින් හඳුනා ගන්න අතර සුචි අංකය නිකිලයක් වේ. ඔබ විසින් පහත පෙන්වා ඇති සීන් එකට marks.txt නැමැති පාඨගුණයේ ටෙක්ස්ට් ෆයිල් එකේ වාර්තා කරන්න ඕනලු. හරි වරකට එක අයිතමේ බැගින් යතුරු පූරින සිසුන්ගේ සුචි අංකය ලකුණු ඇතුළත් කළ යුතුය. සුචි අංකය ඍණ 1 කියලා සාධාරණව සීන් කරන්න කියලා.
හරි මේක ෆයිල් ලයින් ලින්ක් කොටසක්. මෙතන හරිම ලේසි මීට වඩා දරුණු ගණන් අපි හැදුවා. ඒකගේ සාමාන්‍ය අරගෙන සීන් ගොඩාක් කරන්නේ. එතකොට මෙතන එහෙම මුකුත් නැහැ. ළමයාගේ අංකය ඇතුළත් කරනවලු. ඊට පස්සේ ලකුණු 3 ඇතුළත් කරනවලු. ඒක ලියහලු ටෙක්ස්ට් ෆයිල් එක. ඉස්සෙල්ලාම කියන අපිට ඇල්ගොරිතම් එකක් නිර්මාණය කරන්න කියලා. ඇල්ගොරිතම් එකක් නේ බං කිසිම සීන් එකක් නැහැ. හරිම ලේසි. මම ස්ටාර්ට් එකක් ගන්නම්. ස්ටාර්ට් කරා මේකේ මේ marks.txt කියන ෆයිල් එකෙන් ලියන්න ඕනේ. එන ඔයාලා දන්නවා සාමාන්‍ය ෆයිල් එඩිටින් එකේ ඒක ඕපන් කරගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙනම් මම ඕපන් කරගන්නම්. ඕපන් ෆයිල් මොකද්ද? marks.txt හරි මොකක් කර ලියාගෙන ඕපන් ෆයිල් කියලා ලිව්වත් ඉතින් ඇති. ඊට පස්සේ ඕපන් කරගෙන හරි මේක මේ ඉන්පුට් එකක් නේ මේක ප්‍රොසෙස් එකක් කොටුවකින් ලියවෙන්න ඕනේ ප්‍රොසෙස් එකක්. ඊට පස්සේ ඉන්ඩෙක්ස් එක ගන්න ඕනේ. මොකද මේ ඉන්ඩෙක්ස් එක ඍණ එක නොවන තාක් කල්නේ මේක දුවනවා කියලා කියන්නේ. එහෙනම් අපි ආදානය කරගමු ඉන්ඩෙක්ස් එක. මම ලියන ඉන්පුට් ඉන්ඩෙක්ස් number as a කියලාම ගන්නන්නේ. ඊට පස්සේ ඔය a අසමාන වෙන්න ඕනේ ඍණ එක. ඍණ එකට වඩා අසමාන නම් මොකද වෙන්න ඕනේ? අන්න ලකුණු ටික ආදානය කරගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඇතුළත් කරගමු ලකුණු ටික. input mark as m1 කියලා ගන්නවා. ඊට පස්සේ input mark as m2. ඊට පස්සේ input mark as m3. හරි ඔන්න ඉන්පුට් ටිකත් ගත්තා. ඊට පස්සේ මේ සංඛ්‍යා 3යි අර ඉන්ඩෙක්ස් එකයි අපි ලියන්න ඕනේ මොකේද? අර කියන ටෙක්ස්ට් ෆයිල් එකේ. එහෙනම් අපි ඊළඟ ප්‍රොසෙස් එක වෙන්න ඕනේ write the අපි ඉන්ඩෙක්ස් එක ගත්තේ ඒ විදිහට. ඊට පස්සේ m1 m2 m3 හරි txt ෆයිල් txt ෆයිල් එකෙන් ලියන්න කියලා කිව්වේ. ඒතකොට ලියවෙන Python කෝඩ් එහෙම ලියවෙන්න ඕනේ නැහැ. මේ වැඩේ වෙන්නේ කියලා ලියුවා නම් ඇති. කෝඩ් එක අපි කෝඩ් එක ලියද්දි මේක ෆ්ලෝ chart එකක් නේ බා. හරි. එතකොට මේ මොහොතේ කරන්න ඕනේ මොකද්ද? ඉන්ඩෙක්ස් එක සහ ලකුණු තුන ලියන්න ටෙක්ස්ට් ෆයිල් එකේ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඊළඟ වටේට යන්න ඕනේ. එහෙනම් අපි ආය input index number as a කියලා ගමු. අන්න ඉන්ඩෙක්ස් නම්බර් එකක් ඉන්පුට් කරගත්තා. ආයෙ මෙතනට ආවා. හරි ඍණ එකට අසමානද? ආයෙ ලකුණු ටික ගත්තා. ආයෙ ඉන්ඩෙක්ස් එකයි ලකුණු ටිකයි ලිව්වා. ආයෙ ඉන්ඩෙක්ස් එකක් ගන්නවා. ඍණ එකට අසමානද කියලා බැලුවා. අන්න සීන් කරා. එහෙනම් අවසානයේ මොකද්ද වෙන්න ඕනේ මේක? ස්ටොප් එකක් වෙන්න ඕනේ. හරි ස්ටොප් එකට කලින් අපි අර ඕපන් කරපු ටෙක්ස්ට් ෆයිල් එක ක්ලෝස් කරලා දාමුනේ. මොකද මේක කියන එක හොඳයි. close the txt file කියලා අපි මේක ස්ටොප් කරලා දාමු. හරි එතකොට ඔයාලට තේරෙනවා ඇයි මම මුලින්ම ඉන්ඩෙක්ස් එකක් ගත්ත කියලා මෙතනට. හේතුව තමයි මෙතනට ඉන්ඩෙක්ස් එක මත තමයි මේක දුවන්නේ. මේ ලූප් එක දුවන්නේ ඉන්ඩෙක්ස් එක මත. ඒකින්ද මම මුලින්ම ඉන්ඩෙක්ස් එකක් ගත්තා. හරි ඒකින්ද දැන් මෙතන ඉන්ඩෙක්ස් එකක් ගත්තා කියලා සංඛ්‍යා තුනක් මෙතනම ගන්න ඕනේ. එහෙම එකක් නෑ. මේ මට ඕනේ මෙන්න මේ කොන්දේසිය කන්ඩිෂන් එක හදාගන්නනේ. මෙතන මේ while loop එක හදාගන්න ඕනේ. ඒකින් තමයි ඉන්ඩෙක්ස් එකක් ගත්තේ. අරගෙන ඒක චෙක් කරලා අන්න සංඛ්‍යා තුන ගත්තා. ඊට පස්සේ ඒක ලිව්වා. ආයි ඉන්ඩෙක්ස් එකක් ගත්තා. ආයි මෙතන චෙක් කරා. ලිව්වා. අන්න එන ලස්සනට වලට ගියයි. ඉන්ඩෙක්ස් එක ඍණ එක වෙනකන් මේක රන් වෙයි. හරි එහෙනම් ඔච්චරයි ෆ්ලෝ chart එක. හරිම පිළිවෙලට ලස්සනට අද ගන්න. දැන් අපි හදපු ගානත් එක්ක මේක විහිළුවක්. හරි උඩට තේරෙනවා ඒක. හරි ටක් ගාලා මේක දාගන්න ලස්සනට. හරි එතකොට අපි මේ Python කෝඩ් එක ලියමු. ඊට කලින් දැන් මට ඔයාලට දේවල් ටිකක් මතක් කරන්න තියෙනවා. ඔයාලා දන්නවා ටෙක්ස්ට් ෆයිල් එකක ලියන්න පුළුවන් මොන data විතරද? හරි string විතරයි. string විතරයි ටෙක්ස්ට් ෆයිල් එකක ලියන්න පුළුවන්. එතකොට සංඛ්‍යා ටික අපි දැන් මේ බලහන්කො මේ අපි string විදිහට මොනවා හරි දෙයක් ගත්තොත් ඒක ගණිතමය කර්ම වලට භාජනය කරන්න බෑ. ඒ කියන්නේ එකතු කරන්න අඩු කරන්න ඒවා සීන් කරන්න බෑ. මොකද string ඔබ දන්නවා string එකතු වෙන්නේ කොහොමද කියලා. එක ළඟ ලියනවා විතරයි. එහෙනම් මෙන්න මේ සංඛ්‍යා ටික
M1 M2 M3 කියන සංඛ්‍යා අපි int එකක් හරි plot එකක් හරි විදිහට ගත්තොත් අපි ඕක ආයේ convert කරන්න වෙනවා txt file එකේ ලියන්න. හරි එතකොට අපි ගාණක් හැදුවා මේ සංඛ්‍යා ටික එකතු කරලා එයාගේ සාමාන්‍ය ඒ බලන්න. එතකොට අපි ඒක int එකක් විදිහට ගත්තා මොකද ගණිත කර්ම වලට අපි ලක් කරන හින්දා. මෙතන එහෙම දෙයක් කරන්නේ නැහනේ. සංඛ්‍යාව ලකුණු ටික ආදානය කරගත්තා. ඒ ආදානය කරපු එක text file එකේ ලියනවා. එහෙනම් මෙතන මේ ආදානය කරන ලකුණු ටික අපි නිකම්ම සංඛ්‍යාවක් විදිහට ගමු. මොකද sorry නිකම්ම input එකක් විදිහට ගමු. එතකොට ඒක ඉන්නේ string එකක් විදිහට ඒක ලේසි. ඒත් එක්කම මෙතන මේ index number එක අපි check කරනවා බං. check කරනවා කියන්නේ operator එකක් දාලා තියෙන්නේ. එහෙනම් operator එකක් string එකකට කරන්න බෑනේ. එහෙනම් මේ ආදානය කරන index එක සංඛ්‍යාවක් විදිහට ගන්න ඕනේ. අන්න එහෙනම් ඒක සංඛ්‍යාවක් විදිහට ගමු ඉතුරු ටික නොගෙනෙමු. හරි ඔය කිව්වේ මොකද්ද කියලා තව පැහැදිලි වෙයි. ගාන හැදුවට පස්සේ මම Python code එක ලියනවා. හරි. ලියමු Python code එක. මුලින්ම මොකක්ද උනේ text file එකක් open කරගත්තා මම ඒක f සමානයි open හරි මොකද්ද marks.txt නේ marks.txt මොකක්ද මෙයාගේ mode එක writing mode එකේ තමයි අපි මේක open කරගන්නේ. හරි ඊට පස්සේ index එකක් ගමු. අපි ආව ගත්තේ a කියලා int input enter index number කියලා දාගමු. ඊට පස්සේ ඔය ආදානය කරගත්ත index එක හරි ආදානය කරගත්ත index එක අපි බලනවා ඍණ එක නෙවෙයිද කියලා. එහෙනම් a අසමානයි ඍණ එකද? අසමානයි නම් ඊට මොකද්ද වෙන්න ඕනේ? m1 int දාන්න නැතුව නිකම් open කරන්න. open හරි sorry open නෙමෙයි input කරපන්. මේ කොයිවත් පැටලෙනවා. input enter mark ඊට පස්සේ m2 නම් input enter mark මෙතන mark 1 කියලා දාමු මෙතන 2 කියලා දාමුනේ. ඊට පස්සේ මෙතන m3 input enter mark 3 හරි ඇයි දෙකක් දැන් රයිට් ඔන්න සංඛ්‍යා තුනක් ආදානය කරගත්තා. ඊට පස්සේ මේක ලියන්න ඕනේ ටෙක්ස්ට් ෆයිල් එකේ. ලියද්දී ඔයාලා දන්නවා අපි ගත්ත සාමාන්‍යයෙන් එක වේරියබල් එකක් මම ඒක නිකන් data කියලාම ගන්නම් මෙතනත් data ඉස්සලාම ලියවෙන්න ඕන සිසුවගේ ඉන්ඩෙක්ස් එක. සිසුවගේ ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ මොන ආකාරයකින්ද? int එකක් විදිහට int එකක් විදිහට තියලා ටෙක්ස්ට් ෆයිල් එක ලියන්න පුළුවන්ද? බෑ. බැයි නම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් හරිම ලස්සනයි. අපි මේක string එකක් කරනවා str ඇතුළේ ලියනවා ඒව පට්ට සිරා. ඊළඟට අපිට කමා වලින් වෙන් කරලා දාමුනේ. අපිට කියන්නේ කමා වලින් වෙන් කරන්න කියලා නේද? හරි කමා වලින් වෙන් කරන්න කියලා කියන්නේ එහෙනම් ප්ලස් කමා එකතු වෙන්න ඕනේ කාවද? m1 කමා ඊට පස්සේ ආය m2 ප්ලස් කමා ඊට පස්සේ ප්ලස් m3 ප්ලස් මොකක්ද? ඔයාලා දන්නවා මේ data line ලියවෙන්න ඕනේ මෙන්න එහෙම line මේ මෙයාලා මේක උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා. එහෙනම් පළවෙනි line එකේ ලියුණාට පස්සේ ඊළඟ line එකට යන්න ඕනේ ඊළඟ කෙනාගේ index එක සහ ලකුණු ටික. එහෙනම් අලුත් line එකට යන්න ඕනේ කියලා අපි කියන්න ඕනේ මෙතනින් /n right පට්ට සිරානේ. එහෙනම් ඔන්න අපි data කියලා variable එකක් කරන් ඒකින් එක්කෙනා string එකක් කරගත්තා. ඊටු ටිකත් මෙන්න හදාගත්තා. ඊට පස්සේ අපි ලියන්න ඕනේ කාගේද? f ගේ f.write මොකද්ද? data අන්න line එක ලිව්වා. ලිව්වට පස්සේ ආය සංඛ්‍යාවක් ගමු a කියලා int input index number එක enter index number හරි අර ගත්තා මෙන්න ආය කියෙව්වා අන්න සංඛ්‍යා ටික ආදාය කරගත්තා ලිව්වා data කියලා එකකට ගත්තා මෙන්න ෆයිල් එකේ ලිව්වා මෙන්න ආය සංඛ්‍යාවක් ගත්තා ඔන්න ආය නැවත සිද්ධි ටික සිද්ධ වෙයි අවසානයේදී මේක කොයි වෙලේ හරි ඍණයකට අසමාන වුණොත් මේ ආදාය කරන a ඍණයකට අසමාන වුණොත් මොකද්ද වෙන්න ඕනේ ෆයිල් එක ක්ලෝස් කරමු f.close මොකද ඕපන් කරපු ෆයිල් එකක් අනිවාර්යයෙන්ම ක්ලෝස් කරන්න ඕනේ මොකක්ද ආය වෙන්න ඕනේ ආය මුකුත් වෙන්න ඕනේ නැහැ ඔච්චරයි හරි එහෙනම් හරිම ලේසි කතන්දරේ අපි හැදුවේ කොහොමද කියහන්කෝ අපි කරා මොකද්ද මේ ආදාන කරන සංඛ්‍යා ටික සාමාන්‍ය හොයලා හරි ඒ සාමාන්‍ය ගබඩා කරලා ඔහොම සීන් ටිකක් කරානේ එකතු හොයලා
එහෙම කරන්න ගියා නම් මේක ඊට හපන් අමාරු වෙනවනේ. එතකොට අපි මොකද මතකද? ඉන්පුට් විදිහට ගන්නත් බෑ. අපි ගත්ත INT එකක් විදිහට ඊට සායෝග කන්වර්ට් කර කර පිස්සු කෙලින්න ඕනේ. ඒ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මං කියන්නේ ටිකක් දිගයිනේ. ඒතර අපි ඒ කරන් ටික නියමට හදලා ඒක දෙපාරක් තුන් පාරක් බලලානේ උඹලා මෙතනට එන්නේ. ඒතර මේ ටික ලස්සනට කොට දාගන්න පුළුවන්. හරි එහෙනම් Python කෝඩ් එකත් හරියම පිළිවෙලට ලස්සනට කොට දාගන්න. ඒතර හිතාගන්න මේක 2015 ආපු ගාන. 2015 කියන්නේ ටිකක් අමාරු පේපර් එකක් ආපු එකක් මේ දක්වා තියෙන ඒ වගේ. එතකොට මෙන්න ඒ අවුරුද්දේ Python ගාන. ඉතින් හරියම ලේසි. මේවා හදලා තමයි අපි උඹලගේ අවුරුද්දේ විභාගයට යන්නේ. එතකොට උඹලට දෙන Python එක කොහොමත්ම ගේමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ගාන අරගෙන දෙතුන් පාරක් හොඳට කියවලා ලස්සනට හදන්න. ඕක රන් කරලා බලන්න. එහෙමයි ගොඩ දාගන්න. හරි ඩෝංගල් දාගන්න. දස් පහළවේ ගාන අපි ඉතින් ඉවර කරා. අපි යන 2016කට 2016 කියන්නේ හරි මරු ගානක්. මම අර හැම වෙලෙම කියනවා Python එක ලිස්ට් සෙට් කරගත්ත කියන්නේ අපි ගොඩ කියන එක. හරි ඒ වගේ සීන් එකක් මෙතන තියෙන්නේ. කියවන්න ගාන පාසල කාපන ශාලාවක් විවිධ ආහාර වර්ග 10ක් තියනවලු. එම ආහාර වර්ග රාග්‍යයක අසුරලා තියනවලු. සිසුන්ට රාග්‍යය ඇසලින් ඇවිදගෙන යන ගමන් ආහාර වර්ගයේ තෝරගෙන බන්දේසියට දා ගන්නවලු. බන්දේසිය ආපන ශාලාව ඇතුළේ ස්ථානයේ තියෙනවා. ඒව අපිට වැඩක් නෑ බං. ආහාර තෝරා ගැනීමෙන් පසු සිසුකට මුදල් ගෙවීම සඳහා ආහාර බන්දේසිය රැගෙන මුදල් අය කැමති වෙනවලු. හරි එක් ආහාර බන්දේසියක ගෙවිය යුතු මුදල ගණනය කිරීම සඳහා Python ක්‍රමලේඛන ලිමිට පන්ති බර ගුරුතු සීන් මොකද්ද කරනවලු. මේම අරමුණ සඳහා සෑම ආහාර වර්ගයක්ම 1 සිට 10 වනන නිකලයක් තියෙනවා. ආහාර තියෙනවා. හිතාංගු බනිස්සයක් ගන්නවා කියලා බනිස් කියලා නෙමෙයි කියන්නේ. ඒකට අංකයක් තියෙනවා. අංකයක් තියෙනවා. රෝල්ස් එකක් ගන්නවා. ඒකට අංකයක්. ඒ රෝල්ස් කියන්නේ අංකයක්. 4 රෝල්ස්. හරි. එන අංකයක් තියෙනවා. හරි. එතකොට කියනවා මේ අවශ්‍ය වන ආදාන සහ ඊම් බලාතුරු ප්‍රතිදාන දක්වන්නලු. හරි. එතකොට බං මේකේ අපි ඉස්සෙල්ලාම ආදානය කරන්න ඕන ආහාර වර්ගය මොකක්ද? ඒ කියන්නේ රෝල්ස්ද? එහෙම නැහැනේ අංකයක් නේ. එහෙනම් මේ අපි ගන්න ආහාර වර්ගය මොකක්ද? වර්ගයේ අංකය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් කීයක් ගන්නවද? හිතහංගෝ බනිස් 3යි රෝල්ස් 5යි පැටිස් 2යි එහෙම ගන්නවා කියලා. එහෙනම් ඒකෙන් කීයක් ගන්නවද කියලා බලන්න ඕනේ. ඒ වගේ මුද්දල දාලා තියෙනවා. ඉතින් කැල්කියුලේට් කරන්න තියෙන්නේ හරියම සරලයි. එතකොට ඔයාලා දන්නවා මේ මම හැම වෙලෙම කියන දෙයක් තමයි ලිස්ට් එකකට ගනින් කියලා. දැන් මෙතන දීලා තියෙන ආහාර වර්ගය සහ ඒකක මිලය. ඉතින් බං එහෙනම් මම මේ ආහාර මම මේක Python කෝඩ් එක ලියන්නම්. මේ ඇල්ගොරිතම් එක උඹලා දැන් Python කෝඩ් එක ලියුවට පස්සේ ඒක අදිනේ මහලු දෙයක් මම මේක මෙන්න මේ වගුව මම ලිස්ට් එකකට දාගන්නම්. මම මේක ලිස්ට් එකක් විදිහට දාගන්නම්. අවුලක් නැහැනේ. ඇයි ලිස්ට් එක හැම එකකටම ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. ඒත් එක්කම ලිස්ට් එකේ මේ අයිටම් ටික මම දාගන්නම්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම එනම් Python කෝඩ් එක ලියන්නම් බලාගනින්. මෙහෙම වගුව වගේ දැක්කොත් ඒවට ඉන්ඩෙක්ස් සීන් තියෙනවා නම් ඉතින් ඕන් ලිස්ට් ගැන තමයි කියන්නේ. හරි. එහෙනම් මම මේක ලස්සනටම දාගන්නම් ලිස්ට් එකට. මම ගන්නම් L කියලා ලිස්ට් එකක්. ඊට පස්සේ මෙයාගේ ආහාර වර්ග ටික ඉස්සලාම තියෙනවා 10යි. ප්‍රයිස් ටික මම දාගන්නම්. ඊට පස්සේ 12යි. ඊට පස්සේ 15යි. ඊට පස්සේ 10යි. ඊට පස්සේ 25යි. ඊට පස්සේ 45යි. ඊට පස්සේ 50යි. 25යි. 12යි. 25යි 10යි 12නේ. ඊට පස්සේ 12. හරි. ඔන්න දාගත්තා මං. එයාව ලිස්ට් එකකට. ඒ කියන්නේ මොකද්ද කරේ? මෙන්න මේ ආහාර වර්ග ටික මං ලිස්ට් එකකට දාගත්තා. එකපාර සෙට් වෙන්නේ නැත්තම් පොඩ්ඩක් කරන දේ බලන ඉඳන් ඊට පස්සේ සෙට් වෙයි. එතකොට මේවට තියෙනවා ආහාර වලට නම් කියන්නේ ආහාර වර්ගයක් තියෙන. එතකොට මේ හැම මේ මොකක්ද ලිස්ට් එකේ තියෙන අයිටම් වලට ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. බිඳුවෙන් පටන් අරන් 0 1 2 3 විදිහට යන්නේ. එතකොට මේකේ බිඳුවක් නැහැ. ආහාර වර්ග වලට බිඳුවක් නැහැ. 1 2 3 4 5 කියලා නම් තියෙනවා. එතකොට මෙතන 1 කියන්නේ 12, මෙතන 1 කියන්නේ 10. එහෙනම් අපි මේ අගය ප්‍රවේශ කරද්දී ලිස්ට් එක අගයන් ප්‍රවේශ කරන්න බලා දන්නවනේ. ආහාර වර්ගයෙන් මුන් 3 කිව්වොත් අපි 3න් එකක් අඩු කරලා ප්‍රවේශ කරමු. උන් 3 කියනවා නම් 3 එක අඩු කරපුවම 2නේ. 3 කියන්නේ 3 නම් වගුවට අනුව කීයද 15. අපි ප්‍රවේශ කරන්නේ 3 එක අඩු කරපුවම 2. 2 කියන්නේ 15. සීන් නේද? තේරෙයි ඉස්සරහට ගාන යද්දි එතකම් පොඩ්ඩක් ඉවසගෙන ඉඳන් ඕම. හරි එහෙනම් ලිස්ට් එකක් හදාගත්තා. ඊට පස්සේ දැන් මේක නතර වෙන්න ඕන කොන්දේසියක් දීලා නෑ අපිට. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලාම අපි ආදානයක් කරන්න කියලා කියමු මේ ගන්න ආහාර වර්ගයේ නම ගමු. හරි. එහෙනම් ඔක්කොටම කලින් දැන් මේකගේ අපිට ඕනේ අවසාන මිලනේ බං. එහෙනම් මම ටෝටල් එක
ටොට් කියලා බිඳුවයි බිඳු දෙකම දාගන්න. බිඳුවයි ඩොට් බිඳු දෙක. ඒ කියන්නේ ෆ්ලෝට් එකක් විදිහට මම ටොට් කියලා වේරියබල් එකක් අරගන්නම්. මොකද අපිට ඕනේ අවසාන ටෝටල් එක හින්දා. මුලින්ම මම ඉන්පුට් කරගන්නම් A කියලා ආහාර ටයිප් එක. එහෙනම් int input හරි enter food type එක. ඒ කියන්නේ ආහාර වර්ගය කියලා ආදානයක් කරගන්නවා. ඊට පස්සේ අපි මේක නතර වෙන්න ඕන කොන්දේසියක් නැහැනේ. නෑ. එහෙනම් ආහාර වර්ගය ඍණ එකට අසමාන නොවනකම් හරි. ඒ කියන්නේ ආහාර වර්ගය ඍණ එක නොවන තාක්කල් දුවන්න කියලා මම ගහන්නම්. හරි. එහෙනම් A හරි while A අසමානයි ඍණ එක වෙනකන් දුවන්න. අන්න මරු. දැන් ආහාර වර්ගය හරි. ඊට පස්සේ අපි දාමු ඒකෙන් කීයක් ගත්තද? quantity එක. මං එහෙනම් q සමානයි int input enter quantity කියලා දාගන්නම්. හරි. ඊට පස්සේ මෙන්න ආහාර වර්ගයත් හරි ඒ වර්ගෙන් කීයක් ගත්තද කියලාත් හරි. එහෙනම් අපි total එක හදාගමු. tot එක සමානයි tot plus හරි. එහෙම නැත්නම් මේක කෙටියෙන් ලියන්න පුළුවන් උඹලා දන්නවා. tot plus equal හරි. tot plus equal මොකක්ද? ආහාර වර්ගය හරි. මෙන්න food type එක මේකෙන් අංකයක් එනවා. ඒ අංකෙන් අපිට මෙන්න මේකේ මිල හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රවේශ කරගමු මොකක්ද? L ගේ මේ A ගෙන් එකක් අඩු කරමු. ඇයි ඒ? මුන් 3 කිව්වොත් මේකේ තියෙන්නේ 3ට අදාළව 15. අපි මෙතන 3 හෙව්වොත් මෙතන 10යි. ඇයි ඉන්ඩෙක්ස් එකක් වැඩියෙන් තමයි ලිස්ට් එක යන්නේ. එහෙනම් එකක් අඩු කරලා දාගමු. L ඍණ 1 වැඩි කරමු quantity එකෙන්. ඒ කියන්නේ ඒකෙන් කීයක් ගත්තද? අන්න ඒ ආහාර වර්ගය හරි. ඊට පස්සේ අන්න අලුත් ආහාර වර්ගයකට යන් එහෙනම්. ආය int input enter food type හරි. එහෙනම් අන්න ආහාර වර්ගයකට ආයෙ ගියා. අන්න ඒක ඍණ එකටද වඩා අසමානද කියලා බැලුවා. ඊට පස්සේ අන්න Q ආවා. ඒ ආහාර වර්ගෙන් කීයක් ගත්තද? ඊට පස්සේ ටෝටල් එකට අන්න ආයෙක තුනා මේ ගත්ත ආහාර වර්ගයෙන් ඒකේ මිල සහ ඒකෙන් කීයක් ගත්තද කියන. එහෙනම් ওই ටික ලස්සනට යයි. ඒ පොර ආහාර වර්ග පහක් ගන්නවා කියලා හිතමු. එහෙනම් මේක වට පහක් දුවයි. දුවලා මේක නතර කරගන්න ඕන උණු ගම ඍණ 1 ගහයි. එහෙනම් අවසානට print වෙන්න ඕනේ මොකක්ද? total කියලා දාමු අපි. total ටොට් එක print වුණා නම් හරි. එහෙනම් ටොට්. අන්න ලස්සනට කතන්දරේ හරි. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ දැන් මේක වගුවක දීලා තියෙන්නේ. ප්‍රයිස් එකක් දීලා තියෙනවා. ඒ ප්‍රයිස් ඒ කියන්නේ ඒ ආහාර වර්ගයට අදාළ අංකයක් තමයි දෙන්නේ. ඔය ඉන්ඩෙක්ස් එකක් දෙනවා කියන්නේම එතන පොඩ්ඩක් හිතහන් අනිත් පැත්තට ආයි ලිස්ට් එකකට සීන් එකක් කරන්න පුළුවන්ද? එතකොට දැන් ඔයාලට දැන් කියලා දීලා තියෙන්නේ හැම එකක්ම ගාණක්ම ලිස්ට් එකකට සෙට් කරගන්න පුළුවන් නම් ගොඩ කියලා මං කියලා තියෙනවා. එතකොට ඉන්ඩෙක්ස් එකක් දෙනවා කියන්නේ මරුණයක් ලිස්ට් නේ. ඉතින් මේක ලිස්ට් එකකට දාගෙන අගයන් ප්‍රවේශ කරලා පට්ට සිරා. හරි. එහෙනම් හරිම පිළිවෙලට ලියා ගන්න ගාණ. ඉතින් මේ ගාණ ආයෙ පාරක් හදන්න පුළුවන් ඔයාලට. හදලා දැන් මේ රටා ටික සෙට් කරගන්න ගණන් එන විදිය. හදාගත්තට පස්සේ ඊළඟ රන් ටික ගේමක් නැහැ. හිතපු විදිය. වගුවක් දැක්කා එහෙනම් මේ අගයන් ප්‍රවේශ කරා. දැන් එකක් අඩු කරේ අයියේ 3 ගැහුවොත් මෙතන 15 ආතන 10. එහෙනම් බම් මේ මෙතන එකක් අඩු වෙන්නේ දුවන්නේ. එහෙනම් එකක් අඩු කරනවා. ඇතුළත් කරන එකට වඩා එකක් අඩු කරලා සීන් කර. එහෙනම් එච්චර කතන්දරේ හරිම පිළිවෙලට 2016 ගාන කෝඩ් එක ලියා ගන්න. දෙදස් දාහතේ ප්‍රශ්නයටත් අපි යන් ඔහොම කියව ගන්න ගාන ගෘහස්ත විදුලි පරිභෝජනය සඳහා ගෙවිය යුතු මුදල පරිභෝජනය කරන ලද විදුලි ඒකක ගණන මත පදනම් වේ වූ. ඔව් ගෙදරකට එන විදුලි බිල පදනම් වෙන්නේ මේ විදුලි ඒකක ගණන පාවිච්චි කරපු විදුලි ඒකක ගණනලු. හරි ඒක හරි. පළමු ඒකක 64 සඳහා රුපියල් 5 බැගින්ද. චුට්ටක් ලියාගමු පැත්තකින්. පළමු ඒකක හරි මුල් ඒකක 64ට අය වෙන්නේ රුපියල් 5 ගානෙලු. ඊට පස්සේ කියනවා ඉතිරි ඒකක සඳහා ඒකකට රුපියල් 10ක්. මුල් ඒකක 64ට රුපියල් 5 ගානේ. 64ට වඩා වැඩි වෙන හැම ඒකකයක්ම රුපියල් 10ක් එනවා. එහෙනම් 64ට වඩා වැඩි වෙන ඒවා රුපියල් 10 ගානේ ඇඩ් වෙනවා. හරි. එතකොට ඔය කියන විදිහට ඒකක 70ක් පාවිච්චි කරපු මිනිස්සෙක් නම් එයාට 64 5න් ගුණ කරලා 64ට වඩා වැඩි වෙලා තියෙන කීයද? කීයද බං?
6ක්නේ. එහෙනම් ඒකට එකතු වෙන්න ඕනේ 6 ගුණ කරලා 10. ඔය වගේ සීන් එකක් නේ ඔය කියන්නේ. 64ට වඩා වැඩි නම් ඒ වැඩි වෙන එක වලට රුපියල් 10 ගානේ. ඊට පස්සේ කියනවා මේ අය කරුණු ලැබේ. අංක එක තියෙනවා ගෘහස්ථාංකය පෙර හා වර්තමාන විදුලි මණුකීම් දුන්න විට ගෘහස්ථ හිමිකරු අයතුරු මුදල ගණනය කිරීමට ඇල්ගොරිතමය නිරූපණය කරන්නලු. ඒක උඹලා නිර්මාණය කරපන්. ඉතින් ඇල්ගොරිතමය ඕනේ නැහැ. මම Python කෝඩ් එක ලියන්න. ඕන්න ඉතින් Python එක දිහා බලන්න ඇල්ගොරිතමය වල නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඉහත එහි ඉදිරිපත් කරන ලද ඇල්ගොරිතමය Python ක්‍රමලේඛන භාෂාවෙන් කේතනය කරන්න උපකල්පන තියෙනවා නම් ඒවල් දක්වන්නලු. හරි. මම මෙයාගේ Python කෝඩ් එක ලියන්නම් මෙහෙම. බලන්න මෙයාගේ ආධාර ටික මම ඉස්මැල දීලා තියෙනවා. ගෘහස්ථාංකය. එහෙනම් මං h කියලා දාගන්නම් input. හරි. input මොකක්ද? අංකයක් ගෘහස්ථාංකයක් නේ. ඉතින් මේක අංකයක් වුණාට බං මේ ගණනය කිරීම වලට ගන්න නැහැ නේ බං ගෘහස්ථාංකය. ඒකින් තමයි නිකම්ම input කියලා ගන්නවා. enter. හරි. enter house number වගේ ඔන්න දාගත්තා. ඊට පස්සේ පෙර හා වර්තමාන ඒ කියන්නේ මම පෙර එකට හරි මං AB කියලාම ගන්නම් ඒ ලේසිව A කියලා ගන්නම් පෙර එක ඒවා ඉලක්කම් එහෙනම් int input මේවා ගණනය කිරීම වලට ගන්නවානේ input enter මොකක්ද past එක හරි එතකොට හරිය මෙතනින් කියවෙනවානේ past එක හරි එහෙනම් B int input enter හරි present එක pre කියලා දාගන්නවා ඊට පස්සේ පෙර හා වර්තමාන දුන්නාම අය විතු මුදල හරි දැන් මේක ලූප් එකක් විදියට නම් මට නම් පේන්නේ නෑ ලූප් එකක් විදියට දාගෙන වලට කරගන්න පුළුවන් ඕනේ නම් ඒ කියන්නේ රීනේක් ගෙවුවාම හරි මොකක් හරි මේක අයින්ට් එකක් කරගෙන ඕක රීනේ එකක් කරාට පස්සේ නතර වෙන්න වගේ එහෙම එකක් කරන්න පුළුවන් හැබැයි මෙතන ඒක අත්‍යවශ්‍ය නැහැ ඉතින් කරත් ප්‍රශ්නිකුත් නැති වෙයි මේක ලූප් එකක් පේන්නේ නැහැ මේක අපිට කියන්නේ මේ හවුස් නම්බර් එකයි පෙර හා වර්තමාන අගයන් දෙක දුන්නට පස්සේ බිල් එක කැල්කියුලේට් කරහන් එච්චරයි නැවත නැවත සීන් අදාළ වෙන්නේ නැහැ එතකොට එහෙනම් එහෙම කරත් ප්‍රශ්නිකුත් නැහැ හරි එතකොට මම මෙහෙම කරන්නම් මං ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙයාගේ ඒ මාසෙ තුල කොච්චර ඒකක ගණනක් මෙයා පාවිච්චි කරලා තියෙනවද කියලා. එතකොට අපි දන්නවා පරණ එකක් තියෙනවා වර්තමාන එකක් තියෙනවා. පරණ එකක් තියෙනවා වර්තමාන එකක් තියෙනවා. ඉතින් එහෙනම් වර්තමාන එකෙන් පරණ එකක ගණන අඩු කරොත් හරි පරණ තිබ්බ අගාන අඩු කරොත් ඒකට පාවිච්චි කරපු අගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ බං අර උදාහරණයක් මේ ඔය මේ කරන්ට් එකේ එන මොකද්ද ඔකට කියන්නේ බං ඕකේ අර කැරකිලා තියෙන මීටරේ නෝ කියන්නේ කලින් තිබ්බ අගය කලින් තිබ්බ කියලා හිතන්නකෝ අගය 600ක් වර්තමාන හිතන්නකෝ 690ක් තියෙනවා එහෙනම් මේ මාසෙට පාවිච්චි කරලා තියෙන ගමානේ කොහමද 690 ඍණ 600 එහෙනම් මාසෙට ඒකක 90ක් පාවිච්චි කරලා එහෙනම් මං හරි එහෙනම් මං t කියලා දාගන්නම් අඩු කරන්නම් b ඍණ a ව එතකොට මේ මාසෙට පාවිච්චි කරපො යුනිට් ගණන එනවා හරි එහෙනම් දැන් මම බලන්නම් if t විශාලයිද 64ට වඩා හරි විශාලයිද 64ට වඩා විශාලයි නම් විශාලයි නම් රයිට් දැන් අපි මෙයාගේ බිල් එක හදන්න ඕනේ ඉතින් ඒක හින්දා මේ if එකට කලින් මම ටෝටල් එකක් කොහෙන් හරි දාගන්නන්නේ ඒත් එක්ක මෙයාව මම c කරගන්නම් ඒක හොඳයි මට හරි මම u කරගන්නම් යුනිට් කරගන්න ඕනේ හින්දා u දාගන්නම් t සමානයි 0යි කියලා දාගන්නම් මොකද ටෝටල් එකක් මම කලින් දාගන්න ඕනේ හින්දා ඊට පස්සේ මම බලන්නම් if හරි if u විශාලයිද 64ට වඩා විශාලයි නම් විශාලයි නම් ඇත්තට මේ t කියන එක ඇත්තට අත්‍යවශ්‍ය දෙයක්වත් නෑ බා ඒක ප්‍රශ්නකුත් නෑ අපරාධික දාගත්තේ කොහොම හරි t සමානයි 64ට වඩා විශාලයි කියලා කියන්නේ එහෙනම් අපිට බලා ගන්න වෙනවා දැන් 64ට වඩා කීයක් වැඩිද කියලා හේකුත් බලා ගන්න වෙනවා ඔක්කොටම කලින් මුල් ඒකක 64 අය කරන්නේ රුපියල් 5 ගානනේ. එහෙනම් මං 64 ගුණ කරලා ඉන්නම් 5. ඊට පස්සේ ඉතුරු ටික හොයා ගන්න ඕනේ. එකතු වෙන්න ඕනේ 64ට වඩා කීයක් වැඩියෙන් තියනවද? හරි. කීයක් වැඩියෙන් තියනවද කියලා අපි හිතන්න ඕනේ. එහෙනම් මම u ගෙන් අඩු කරනවා 64ක්. u ගෙන් 64ක් අඩු කරනවා කියන්නේ 64ට වඩා වැඩි ටික එන්නේ. එහෙනම් මං ඒක ගුණ කරනවා කීයෙන්ද 10. ප්‍රශ්නයක් නෑ නේද? right good. එහෙනම් 10ෙන් ගුණ කරනවා. එන්න එහෙනම් total එක එනවා. ඊට පස්සේ හිතන්න මේ
ඒක ගන්න 64ට වඩා කුඩායි කියලා. එහෙනම් else u හරි ආයෙ චෙක් කරන්න දෙයක් නැහැ else 64ට වඩා කුඩායි නම් හරි කුඩායි නම් අපිට පුළුවන් ටෝටල් එක u ගුණ කරන්න 60 කීයද 5න් u ගුණ කරන්න 5. මොකද 64ට වඩා අඩුයි කියන්නේ මුල් ඒකක 64ට එන කම්ම 5ක් රුපියල් 5 ගන්න ණය කරන්නේ. එහෙනම් හිතාංගු මුගේ එකක 50යි තියෙන්නේ කියලා. එහෙනම් මේ 50 ගුණ වෙන්න ඕනේ 5න්. අන්න එයාගේ ටෝටල් එක එතකොට හැදෙනවා. එහෙනම් අවසානට අපිට print එකක් දාගන්න පුළුවන් කාගේද? t ගේ ටෝටල් එක මෙච්චරයි කියලා. හරි මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිම සරලයි. ඉන්ඩෙක්ස් නම්බර් එක ඇතුළත් කරගන්න තිබ්බා. වර්තමාන සහ පෙර සීන් කරගත්තා. ඊට පස්සේ අපි බලාගත්තා මෙයාගේ කොච්චර යුනිට් ගණනක් මෙයා පාවිච්චි කරලා තියෙනවද කියලා. ඊට පස්සේ යුනිට් ගණන 64ට වඩා වැඩි නම් එහෙනම් මුල් එකක 64ට රුපියල් 5 ගානේ හින්දා 64 5න් ගුණ කරලා එකතු කරලා 64ට වඩා කීයක් වැඩිද කියලා බලාගත්තා. ඒ වැඩි වෙන ප්‍රමාණය 10න් ගුණ කරා අන්න සීන් වුණා. ඊට පස්සේ එහෙම නැත්තම් 64ට වඩා කුඩායි නම් ඒකක ගණන කියන්නේ u ගුණ කරා 5න් 64ට වඩා 5 හින්දා. එන අවසානට අපි print එකක් දා ගන්නවා මෙයාගේ බිල් එක. ඔච්චරයි කතන්දරේ. හරි ඊට පස්සේ ගෘහස්ථාංකයේ විදුලි මණු කිවීම හා එකල මුදල def.txt නම් වූ පාඩ ගුණක අගට ලිවීමට ස්පයිතල් සිද්ධියක් දාන්නලු. හරි. ඒ කියන්නේ පවතින එකක අගට අමුණන්න කියලා තමයි මුන් කියන්නේ. එහෙනම් ඔයාලා දන්නවා මේක ශ්‍රිතයක් කරන්න හරිම ලේසි. මොකද්ද? def දැම්මා. නම දෙමු අපි bill කියලා. හරි. ඒත් එක්කම ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරගන්න ඕනේ අපි ටෙක්ස්ට් ෆයිල් එක ඕපන් කරමු f සමානයි open ටෙක්ස්ට් ෆයිල් එකේ නම මොකද්ද? def.txt අපි මෙයා ඕපන් කරගන්න ඕනේ append කරන මෝඩ් එකෙන්. හරි append කරන මෝඩ් එකෙන් ඕපන් කරගත්තා. ඊට පස්සේ මේ ටික ලියවෙන්න ඕනේ. හරි ලියවෙන්න ඕනේ. ලියවෙන්න ඕන දත්ත ටික මොනවද? ගෘහස්ථාංකය, විදුලි මණු කිවීම සහ අය කළ යුතු මුළු මුදල. කියන්නේ ගෘහස්ථාංකයයි මණු කිවීම. ඒ කියන්නේ යුනිට් ගණන කොච්චරක්ද ඔය ටික කියලා ලියා ගන්න ඕනෙලු. ඉතින් එහෙනම් මෙච්චරයි කතන්දරේ. හරි. ඒතර මම මේ data කියලා එකක් ගන්නම් මෙතනින්. හරි. data කියලා එකක් ගත්තා. මුලින් වෙන්න ඕනේ house කියන එක. ඒ කියන්නේ h already තියෙන string එකක් හින්දා මම නිකම්ම මට h කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ එන්න ඕනේ මොකක්ද? මණු කියවීම. ඒ කියන්නේ අදාළ යුනිට් ගණන තියෙන්නේ int එකක් විදිහට. ඒකින්ද මම ඒක string එකක් කරගන්නවා. මේ a සහ b දෙකම int කියන්නේ youth අනිවාර්යෙන් int. string එකක් කරගෙන u දාගන්නම්. ඊට පස්සේ අපිට කරගන්න කියන්නේ මේ bill එකනේ. ඒ කියන්නේ total එක තියෙන්නේ int එකක් හින්දා මම ඒකත් string එකක් කරගෙන හරි ගබඩා කරගන්න. ඊට පස්සේ අලුත් line එකට යන්න ඕනේ. අන්න ඒක හින්දා මම අවසාන escape sequence එකක් දාගන්නම් n විදිහට. හරි එතකොට data කියලා එකක් හරි. ඊට පස්සේ මේක ලියවෙන්න ඕනේ def.txt කියන මගුලේ. එහෙනම් මම එකගේ f.append මොකද අගට ඇමිනෙන්න ඕනේ f.append මොකක්ද? data. එතකොට මේකේ මුකුත් print වෙන්න දෙයක් නැහැ. ඔච්චරයි කතන්දරේ. ඕපන් කරපු text file එක අපි අනිවාර්යයෙන්ම close කරන්න ඕනේ. එහෙනම් ඉතින් f.close. හරි. එතකොට ගාන නිකන් මේ ඉංග්‍රීසි අකුරු ටිකක් ගොඩක් තිබ්බ කියලා ගාන අමාරු වෙන්නේ නැහැ නේ. එහෙම මගුලක් කිසිම දෙයක් උන්නේ නැහැ. අර ගානෙටම මේ අලුතෙන් අපි ගත්ත data කියලා එකක් ඔයාලා දන්නවා text file එක දත්ත ගබඩා කරගන්න කලින් අපි මෙහෙම එකක් අරගෙන අන්න අදාළ ලියවෙන්න ඕන දත්ත ටික ලියා ගන්න. අලුත් line එකට යන්න ඕන හින්දා n කියලා දාගත්තා. ඊට පස්සේ අරකගේ අගට නැමිනෙන්න ඕනේ. එහෙනම් right කියලා ලිව්වොත් අවුල් වෙනවා. මොකද ඒකගේ මොන හරි දත්ත ටිකක් තිබිලා තියෙනවා. ඒ දත්ත ටික මකලා ලියවෙන්න බෑ. ඒ තියෙන දත්ත වලටම අගට ඇමිනෙන්න ඕනේ. ඒකින්ද f.append කියලා දාගත්තා. ෆයිල් එක close කරා. ඔච්චරයි කතන්දරේ. හරි දාගෙන ඉන්න ලස්සනට. දෙදස් 18 පයිතන් ප්‍රශ්නේ බලන්න. මේ 2018 කියන්නේ අපේ අවුරුද්ද. ඕකේ කොටස් දෙකක් දීලා තියෙනවා AB කියලා. බලහන් පොඩ්ඩක් ඒ කොටස කියවලා බලන්න. ධන සංඛ්‍යා අනුක්‍රමණයක් ඇති ආදානයක් සලකන්නලු. අනුක්‍රමයකට උපරිම වශයෙන් සංඛ්‍යා 100ක් තියෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ උපරිම වශයෙන් සංඛ්‍යා 100ක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ n කුඩායි 100 ලෙස අනුක්‍රමණ සංඛ්‍යා n තිබේ නම් n දාන එක් වෙන සංඛ්‍යාව ඍණයක ලෙස සලකුණු කිරීමෙන් අනුක්‍රමණයේ අවසානයේ දැක්වේලු. ඒ කියන්නේ බම් මේ සංඛ්‍යා 100ක් ඉන්පුට් කරන්න පුළුවන්. ඊට පස්සේ සංඛ්‍යා 100 මේ රන් වුණාට පස්සේ ඍණයක ආදානය කරොත් මේක නතර වෙනවලු. ඊට පස්සේ උදාහරණයක් ලෙස පහත දැක්වෙන අනුක්‍රමණයට ධන සංඛ්‍යා 8ක් ඇති අතර 9 වෙනි ආදානයේ ඍණයක මගින් අවසානයේ සමුදන් කෙරේලු. ඒ කියන්නේ මෙහෙමයි.
ධන සංඛ්‍යා අනුක්‍රමණයක් තියෙන්න පුළුවන්. ඒකේ මැක්සිමම් තියෙන්න පුළුවන් සංඛ්‍යා ගණන 100යි. හරිද? උපරිම තියෙන්න පුළුවන් සංඛ්‍යා ගණන 100යි. ඊට අමතරව කොයි හරි මොහොතක ඍණයක ලෙස ආදානය කරොත් ඒත් නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ උපරිම වශයෙන් සංඛ්‍යා 100ක් තියෙන්න ඕනේ. 100ට වඩා තියෙන්නත් බෑ. ඒත් එක්කම සංඛ්‍යා 10ක් ගහලා ඍණයක ගැහුවත් මේක නතර වෙන්න ඕනෙලු. හරි. ඊට පස්සේ කියනවා ඉහත විස්තරය කරන ආකාරයේ ධන සංඛ්‍යා n ඇති අනුක්‍රමණයක විශාලම සංඛ්‍යාව ප්‍රතිධානය කිරීම සඳහා ඇල්ගොරිතමයක් ගැලීම් සටහන් මගින් නිරූපණය කරන්නලු. හරි. එතකොට සංඛ්‍යා අඩුම 100ට අඩු ප්‍රමාණයක් ඉන්පුට් කරනවලු. ඒ ඉන්පුට් කරන සංඛ්‍යාව වලින් විශාලම සංඛ්‍යාව ප්‍රතිධානය කිරීමට Python කේතයක් ලියන්න කියලා අපිට කියන්නේ. හරිද? එතකොට මෙච්චරයි කතන්දරේ. අපිට මං ඔයාලට කලින් කියලා දුන්න සංඛ්‍යා 10කින් විශාලම සංඛ්‍යාව හොයද්දි මං කිව්වා ලිස්ට් එක සෙට් කරපන් ගොඩ. ආදානය කරන හැම සංඛ්‍යාවක්ම ලිස්ට් එකකට සෙට් කරා ලිස්ට් එකේ මැක්ස් එක ගත්තා. ඒක හරිම සරලයි. එතකොට දැන් අපි ලිස්ට් වලින් ජොයින් කරලා ගණන් හැදුවානේ. හැම ගාණක්ම වගේ ලිස්ට් එක සෙට් කරනවා නම් එහෙම හදලා දාන්න මොකද ගාණ ලේසි. දැන් මම මෙතන හදන්නම් නිකන් විදියට. දැන් මොකක් ලිස්ට් වලින් එක ක්‍රමයකට හැදුවානේ. ඊට පස්සේ මම ලිස්ට් එක හැදුවට පස්සේ ඔයාලට කිව්වානේ අර වැඩිම එක එකකට ගබඩා කරගෙන සීන් කරගෙන යන්න කියලා. අන්න ඒ ක්‍රමයට මම මෙතන හදන්නම්. මොකද ලිස්ට් වලින් මම හදපු හින්දා. ඒතර ඔයාලට පුළුවන් මම මේ ක්‍රමයට හැදුවට පස්සේ අන්න ලිස්ට් වලටත් දාගෙන ඔයාලට ඒ ඇල්ගොරිතම් එකත් හදාගන්න පුළුවන්. ඒතර ගාණ හදන ක්‍රම දෙක තුනක් තියෙන්න පුළුවන්. එකම අවුට්පුට් එකේ එන්න. හරි. එතකොට ඔක්කොම කලින් මම මෙයාගේ ඉන්පුට් එකක් ගන්නම්. දැන් මට ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. උපරිම සංඛ්‍යා 100යි තියෙන්න පුළුවන්. හැබැයි කොයි මොහොතක හරි ඍණයක ගැහුවොත් නතර වෙන්නත් ඕනේ. නතර වෙන්නත් ඕනේ. හරි. එතකොට ඕක හරි ලේසි. බලමු. මං ස්ටාර්ට් එකක් දෙන්නම් මෙහෙම. අන්න ස්ටාර්ට් කරා අපිට ඕනේ මැක්ස් වැලියු එකනේ. මැක්ස් එක ඕනේ. එහෙනම් මම මැක්ස් වැලියු එක හරිද? මැක්ස් වැලියු එක බිඳුවේ තියාගන්නද? හරි. මම මැක්ස් වැලියු එක බිඳුවේ තියාගන්නම්. මැක්ස් කියලා වේරියබල් එකක් අරගෙන මම ඒක බිඳුවේ සමාන කරගෙන ඉන්නවා. දැනට උපරිමගේ බිඳුවයි කියලා කියන්නේ. මේක ලූප් එකක්. සංඛ්‍යා වට කීයක් යනවද? අඩුම කියන්නේ මැක්සිමම් 100ක් යන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම සංඛ්‍යා 100ක් ඉන්පුට් කරන්න පුළුවන්. ඒක හින්දා මම n වේරියබල් එකක් අරගෙන n සමානයි කීයද? එකේ තියාගන්න. ඔන්න මගේ පළවෙනි process එක හරි. ඊට පස්සේ මම සංඛ්‍යාවක් ඉන්පුට් කරන්නන්නේ. නෑ ලූප් එකට ගිහලා ඉන්පුට් කරන්නන්නේ. එතකොට මම මෙතන මැක්සිමම් එකනේ අහන්නේ. හරි. එහෙනම් මම කන්ඩිෂන් එකක් ගන්නම් n කුඩා හෝ සමානයි කීයද බං? 100ක් වෙන්න පුළුවන්. 100ක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මම මේක ලූප් එක කරගෙන අදින්නම්. හරි. 100ක් වෙන්න පුළුවන්. yes නම්. හරිද? yes නම්. මොකද්ද කරන්නේ? ඉන්පුට් කරන්න ඕනේ. number as මොකක්ද? අපි ගමු ආදාන කරන සංඛ්‍යාව. මං ඒ විදියට ගන්නවා. input number as a. ඊට පස්සේ දැන් මැක්සිමම් තියෙන්නේ බිඳුවනේ බං. බිඳුව හරි මම මේව කරන්න. ඊට පස්සේ දැන් බං මේ ආදානය කරන සංඛ්‍යාව ඍණයක වුණොත් නතර වෙන්නත් ඕනේ. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ බං මේක ඍණ එකද? හරි ඍණ එකද එහෙම නැත්නම් ඍණ එක නෙමෙයිද? හරි. එහෙනම් මම මෙහෙම කරන්නම්. මේ ඒව මම බලනවා අසමානයි ඍණ එකද? හරි. ඒ අසමානයි ඍණ එකද කියලා බලන්න. හරි. එහෙනම් ඍණ එක නොවන තාක්කල් දුවන්නේ. මොකද ඍණ එක ගහපුවාමත් අතර වෙන්න ඕනේ. ඍණ එක නොවනකන් දුවන්නත් ඕනේ. එහෙනම් මම මෙහෙම දෙයක් කරන්නම්. මම බලනවා ඒ අසමානයි ඍණ එකද කියලා. එහෙනම් මේක yes නම් නතර වෙන්න ඕනේ. no නම් හරි. Python ලියවන බ්‍රේක් එකක් ගෙවුණා හරි. no නම් තමයි බලන්න ඕනේ. ඒ කියන සංඛ්‍යාව විශාලයිද මැක්ස්ට වඩා. ඔන්න ආයෙ චෙක් එකක්. එතකොට මම මෙතන චෙක් එකක් විදිහට ගත්තේ. මේක ලූප් එකක් නෙමෙයි. මම ලූප් එක විදිහට ගත්තේ අර සංඛ්‍යා 100 සීන් එක. සංඛ්‍යා 100 සීන් එක ගත්තා ලූප් එක විදිහට. හරි. එතකොට අපිට ඕන නම් මේ දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන් ලූප් එක විදිහට බා. හරිද? එතකොට ඕන නම් මේක මෙතනට දාලා මේක මෙතනට දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක කැමති විදිහට මම හදන දේ බලහන්කෝ. හරි. එහෙනම් ඒ කියන සංඛ්‍යාව මැක්ස්ට වඩා විශාලයි නම් මම මොකද කරන්නේ? මැක්ස් කියන එකේ ගබඩා කරගන්නවා ඒව. මැක්ස් කියන එකේ ගබඩා කරගන්නවා ඒව. ඒත් එක්කම එක වටයක් ගියා කියන්නේ n සමානයි n ධන 1 කියලා අන්න දෙනවා.
ඊට පස්සේ a කියන සංඛ්‍යාව maxට වඩා කුඩායි නම් ඒ කියන්නේ මේකේ මේ පැත්ත yes නේ මේක no නම් max කියන එකාගේ ගබඩා කරගන්න ඕනේ නැහැ. මොකද maxට වඩා කුඩා එකේ ආය සීන් එක ඕනේ නැහැ නේ max ගබඩා කරගන්න. ඕනේ නැති හින්දා මං n සමානයි n ධන 1යි කියලා දාගන්නවා. දාගෙන හරි. දාගන්න මොකද කරන්න ඕනේ? මේක හරි ලූප් එකේ මුලට ආයෙ මං අරගෙන යන්න. එතකොට කොයි මොහොතකාරී මේකේ සංඛ්‍යා 100ක්ම ආදානය කරා කියලා හිතන්නකෝ. එතකොට n කියන එක 100ට වඩා වැඩි විච්ච ගමන් මොකක්ද වෙන්න ඕනේ? වැඩි විච්ච ගමන් print වෙන්න ඕනේ මොකක්ද? maxව. හරි. ඕක එකක්. හරි. ඒත් එක්කම ඔය ආදානය කරන සංඛ්‍යා 5ක් ආදානය කරලා 6 වෙනි සංඛ්‍යාව ඍණ එක ගැහුවොත් ඒත් මොකද්ද වෙන්න ඕනේ? ඒ දක්වා තිබ්බ maximum value එක print වෙන්න ඕනේ. අන්න එහෙනම් stop එක මෙතනට. හරි. ඔන්න හදන්න පුළුවන් එක ක්‍රමයක්. එතකොට ඔයාලට පුළුවන් ඕනනම් මෙතන දැන් මේක මෙතනට දාගන්න. එතකොට මොකක්ද වෙන්නේ? මම මුලින්ම බලනවා a අසමානයි ඍණ එකද කියලා. ඍණ එක වෙනකන් දුවන්න කියලා අන්න ලූප් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේම අපිට පුළුවන් n කියන සංඛ්‍යාව මොකද්ද? කුඩා හෝ සමානද 100ට වඩා. කුඩා නම් අන්න දුවන්න try එක දෙනවා අපි. කුඩා නැත්තම් මොකද්ද කරන්න ඕනේ? print කරන්න ඕනේ max value. කොයි විදිහටත් අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් ලස්සනට ඇඳ ගන්න flow chart එක ක්‍රම දෙකෙන්ම හදා ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම අපිට පුළුවන් ඕන නම් මේ ආදානය කරපු සංඛ්‍යා ටික list එකකට add කරලා list එකෙන් max value එක ගන්න. ඒක අපි කලින් ගානක හදපු හින්දා තමයි මම මේ විදිහට හැදුවේ. හරි. එතකොට ඔයාලට පුළුවන් මේ flow chart එකත් ඉඳලා අර විදිහටත් හදන flow chart එකක් ගොඩ දා ගන්න. හරි. ලියා ගන්නකො. හරි. අපි 2018 ඇවිල්ලා තියෙන B කොටසට යම් මේ පාර 2018 දුන්නේ බම් මේ ෆ්ලෝ chart එකක් දීලා ඒකට අදාළ ප්‍රෝග්‍රෑමින් එක ලියන්න කියලා. හරි. පොඩ්ඩක් බලමු ගාන. දී ඇති ගැලීම් සටහන සලකන්නලු ගැලීම් සටහනේ දැක්වෙන ඇල්ගොරිතමේ ආදාන දෙකක් ලබා ගන්න අතර පළමු ආදානය L. හරි. L සංඛ්‍යා ලැයිස්තුවක්. පළවෙනිටම ලිස්ට් එකක් ඉන්පුට් කරගන්නවලු. ඊට පස්සේ දෙවෙනි ආදානය කේල් දෙන ලෙස දෙන සංඛ්‍යාවක් වේලු. හරි. මුලින්ම ලිස්ට් එකක් ඉන්පුට් කරගන්නවලු. ඊට පස්සේ k විදියට සංඛ්‍යාවක්ලු. ඊට පස්සේ අපිට කියනවා පළමු ආදානය. ඒ කියන්නේ ලිස්ට් එක යාලා කියනවා. හරි. ලිස්ට් එකේ කට්ටිය කියනවා 23 45 32 11 67 39 92 51 74 89. හරි. මේක තමයි ලිස්ට් එක. මේ ලිස්ට් එකලු දෙන්නේ මුලින්ම. ඊට පස්සේ k ලෙස 38 දෙනවලු. අවුට්පුට් එක වෙන්නේ මොකක්ද කියලා අහනවා. හරි. අපි මේ ෆ්ලෝ chart එක දිහා පොඩ්ඩක් බලන්න. මේකේ වෙන දේ. හරි. මේකේ මුලින්ම බලනවා බා මෙයාලා චෙක් එකක් දානවා. L ගේ I කියන්නේ මොකද්ද? බිඳුවෙන් පටන් අරන් තියෙන්නේ. හරි. කොටු අරහන තියනවා කියන්නේ ලිස්ට් එක ප්‍රවේශ කරනවා I නිතරම. හරි. සමානද kද? k කියන්නේ මොකද්ද? අපි අර පස්සේ ආදානය කරපු සංඛ්‍යාව. ඊට පස්සේ I ට එකක් එකතු වෙනවා. ඊට පස්සේ I කුඩාද nද කියලා බලනවා. ඊට පස්සේ වුණා ආයේ සීන් වෙනවා. ඒ කියන්නේ මේක මෙහෙම කතාවක් නේද තියෙන්නේ? අපි ආදානය කරන ලිස්ට් එක ඊට පස්සේ අපි සංඛ්‍යාවක් ආදානය කරනවා. ඊට පස්සේ බලන්නේ ඒ ලිස්ට් එක තුල අපේ සංඛ්‍යාව තියෙනවද කියලා. මොකද L කියන ලිස්ට් එක නිතරම I විසින් ප්‍රවේශ කරලා බලනවා k ට සමානද කියලා. හරි. ඒතර I හැම වෙලේම වැඩි වෙනවා. බිඳුවෙන් පටන් අරන් ලස්සනට වැඩි වෙනවා. මොකද ලිස්ට් එකක් ඉඳලා බිඳුවෙන් ඉන්ඩෙක්ස් එකකින් ඉඳලා යන්න ඕනේ. හරි. එහෙනම් බලන්න මෙයාලා අගේ දීලා තියෙන්නේ 38 අපේ ලිස්ට් එකේ නෑ. ලිස්ට් එකේ නැත්තම් මොකද්ද අපිට print වෙන්න ඕනේ? false කියලා. හරි. නැත්තම් අපිට print වෙන්න ඕනේ false කියලා. ඔන්න අපේ වෙන්න ඕන ප්‍රතිදානය. ඊට පස්සේ අහනවා මෙම ඇල්ගොරිතමේ අරමුණ කෙටියෙන් පැහැදිලි කරන්නලු. ඉතින් බද අරමුණ ගැන අපි කතා කරානේ. අරමුණ ගැන දැනගන්න ඉතින් මේ උත්තරේ ගන්න බෑ. මොකක්ද මේකේ වෙන්නේ? ලියාගත්තා නම් හරි මෙහෙම ඔයාලා LS ආදානය කරන ලැයිස්තුවේ පසුව ආදානය කරන k අගය හි අගය පවතීද යන්න පරීක්ෂා කරයි.
පවතිනම් true ලෙසද පවතිනම් true ලෙසද නොපවතීම නම් false ලෙසද නොපවතීනම් false ලෙසද ප්‍රතිදානය කරයි. ඕක තමයි වෙන්නේ. හරි හිතට ෆ්ලෝ චාර්ට් එක දිහා හරියට බලන් හිටපුවාම අපිට ඕක තේරෙනවා. ඊට පස්සේ කියනවා ගැලීම් සටහනේ තියෙන ඇල්ගොරිතමේ ක්‍රියාත්මක කිරීම සඳහා Python කේතියක් ගොඩනගනවා. හරි. එහෙනම් ෆ්ලෝ චාර්ට් එක දිහා බලන්න අපිට Python කෝඩ් එක රන් කරන්න තියෙන්නේ. හරි. හරි. එතකොට බම් මේ අපි දීලා තියෙන ෆ්ලෝ චාර්ට් එක දිහා බලන Python එක ගොඩ ගහමු. ඉතින් ඒක මාර සිරානේ බා. බලහන් මුලින්ම ආදාන දෙකක් තියෙන්නේ. පළවෙනි ආදානය වෙන්න ඕනේ ලිස්ට් එකක්. දැන් බලහන්කො ලිස්ට් එකකට අයිතම අමුණ ගන්න එපයි. මේකේ තියෙන අයිතම එහෙම නෙමෙයි දාන්න ඕනේ. මේක නෙමෙයි ලිස්ට් එක. ආදාන දෙක පිටින් ගන්නෙ. ඒ කියන්නේ මුලින්ම ලිස්ට් එකේ අයිතම ඊට පස්සේ අර K යගේ. දැන් බං ලිස්ට් එකට අයිතම ගන්නෙ කොහොමද? ඕනනම් අපිට පුළුවන් මෙහෙම. ලූප් එකක් හදලා ආදානය කරන හැම ආදානයක්ම ලිස්ට් එකට අමුණ ගන්න. එතකොට ආදාන ඉවර වෙනකන් එයා අමුණ ඉඳී. ආදාන ඉවර වුණාට පස්සේ ඉතුරු ටික වෙන්න. එහෙනම් බා ලිස්ට් එකට සංඛ්‍යා ඇතුළත් කිරීමම කියන්නේ තවත් ලූප් එකක් විදිහට අරගෙන හදන්න පුළුවන්. ඒක ටිකක් ගාන කියන්නේ මේ කෝඩ් එක ටිකක් ලොකු වෙනවානේ. මම කියන එක පැහැදිලිනේ. ඒ කියන්නේ ලිස්ට් එකට අගයන් ඇතුළත් කරගන්න එපා බා. එහෙනම් අපි ලූප් එකක් දාලා පිටින් සංඛ්‍යා ඇතුළත් කරනවා. ලූප් එකේ ඇතුළ තුල හරි අර ඇතුළත් කරන සංඛ්‍යාව ලිස්ට් එකට අමුණ ඉන්නවා. හරි එතකොට ආදානය කරන සංඛ්‍යාව මොකක් හරි ඍණ එක වුණොත් නතර වෙනවා කියලා මොකක් හරි කොන්දේසියක් අපි උපකල්පනය කරලා අපි උපකල්පන ලියමු ඊට පස්සේ. උපකල්පනය කරලා අපිට ලිස්ට් එකට සංඛ්‍යා ඇතුළත් කරන එක කරන්න පුළුවන්. ඊට පස්සේ අන්න k විදිහට සංඛ්‍යාවක් අරගෙන ආයේ ගාන ඇතුළතම ලූප් එකක් එනවා. එහෙනම් මුලින්ම ලූප් එකක් එනවා ලිස්ට් එකට සංඛ්‍යා ඇතුළත් කරන්න ඊට පස්සේ k ගන්නවා. ඊට පස්සේ ආයේ ලූප් එකක් අරගෙන දෙක චෙක් තියනවාද කියලා චෙක් කරනවා. ඒක හදන්න පුළුවන් එක ක්‍රමයක්. ඔයාලට ඒක ටෙස්ට් කරන්න පුළුවන්. ඊට කලින් ඔයාලට මතක ඇති මම අර මොඩල් ප්‍රශ්න කරද්දී ඔයාලට කියලා දුන්නා string එක තියෙන item list එකකට දාගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාලා ගත්ත පොතේ බලන්න string කියන කොටස යටතේ තියෙනවා string එක තියෙන item list එකකට convert කරන විදිහ. එහෙනම් මාර්සිරා මොකක්ද අපි string එකක් විදියට ආදාන ගමු. කමා වලින් වෙන් කර string එකක් විදියට ආදාන ගන්න පුළුවන්. අරගෙන ඒ ආදාන ටික ලිස්ට් එකකට කන්වර්ට් කරමු. මාරසිරා හොඳට බලා ගනින්. එතකොට අර පොත නියමට කියවලා අරක අපි අර මොඩියුල් ප්‍රශ්න ටිකක් නියමට සෙට් පිච් එකෙට මේක නියමට වදිනවා. එතකම් පොඩ්ඩක් අහගෙන ඉන්න. හරි. එතකොට දැන් ඕනනම් ආයෙ string කියන කොටසට ගිහිල්ලා පොතේ බලහන් මොකද්ද කියලා බැලුවට පස්සේ කතන්දරේ තේරෙයි. මම මුලින්ම ආදානයක් ගන්නවා L විදිහට. හරි. මම මුලින්ම ගන්නම් ආදානයේ L. ඒක මම නිකන් ඉන්පුට් එකක් ගන්න. ඉන්පුට් කියලා නිකන් දානවා කියන්නේ string එකක් ඉන්පුට් කරන්නේ. එහෙනම් මොකද්ද මම මෙතන මම දාගන්නවා මට ලේසියට enter list item කියලා enter list item මරු එහෙනම් ඔන්න L කියලා ගත්තා. දැන් මේක ඉන්පුට් කරන්නේ මොනවද? ඉන්පුට් කරන්නේ සංඛ්‍යා තමයි. හැබැයි සංඛ්‍යා ඉලක්කම් විදිහට දෙන්නේ int එකක් විදිහටද float එකක් විදිහටද නෑ. එන්නේ මොකක් විදිහටද? string එකක් විදිහට. එහෙනම් මම my list කියලා මම ඒකට MILIST ගන්නම්. my list කියලා දාලා මොකද්ද මම කරන්නේ? variable එකක් මම ගොඩ ගහලා මම list එකක් මොකක් කරනවද? sorry string එකක් list එකක් වලට convert කරනවා. මම ලියනවා මෙහෙම l dot මම ඉස්සලාම strip එක දානවා. strip ශ්‍රිතය. මේකෙන් මොකක්ද වෙන්නේ? උඩු කොම ඇතුලේ තියෙන හිස්සිට ඉවත් වෙනවා. ඊට පස්සේ මම එයාව ස්ප්ලිට් කරනවා මම කියනවා කමා වලින් වෙන් කරලා ඒ අයිටම ටික ලිස්ට් එකකට ඇතුළත් කරන්න කියලා. මාරසිරා. දැන් ලිස්ට් එකේ තියෙන අයිටම ටික m list කියලා ලිස්ට් එක තියෙන්නේ. හැබැයි ලිස්ට් එකේ තියෙන අයිටම ටිකක් string විදිහට තියෙන්නේ. ඉලක්කම් විදිහට නෙමෙයි. උඩු කොම ඇතුලේ තියෙන්නේ. හරි තේරෙන්න ඕනේ. මොකද string එක තිබ්බ අයිටම ලිස්ට් එකක් කරේ. එතකොට ලිස්ට් එකේ තුල තියෙන අයිටම ටික උඩු කොම ඇතුලේ තියෙන්නේ. උඹලා මේක රන් කරලා බලහන් කතන්දරේ තේරෙයි. ඊට පස්සේ හරි ඊට පස්සේ ඔන්න මගේ ලිස්ට් එක ආදානේ හරි. ඊට පස්සේ මම k නේද? k විදිහට ගන්න සංඛ්‍යාවක් int input enter k number කියලා ඔන්න ගත්තා. ඊට පස්සේ බලන්න ෆ්ලෝ chart එක දිහා n සමානයි l හි දිග. ඒ කියන්නේ n සමානයි len මොකේද? හරි ලිස්ට් එකේනේ ලයිස්තුවේ දිගන වෙන්න ඕනේ. l හි දිග කියන්නේ ලයිස්තුව. හරි. එහෙනම් මං len mlist කියලා ගන්නම්. එහෙනම් n ගේ ගබඩා වෙනවා ලිස්ට් එකේ දිග length එක.
ඊට පස්සේ i සමානයි බිඳුවයි කියලා ෆ්ලෝ chart එකේ දීලා තියෙනවා. i සමානයි බිඳුව. ඇයි i සමානයි බිඳුව ඉඳන් අරන් තියෙන්නේ? ඇයි බා ලිස්ට් එකේ ඉන්ඩෙක්ස් පටන් ගන්න බිඳුවෙන්නේ. අන්න බිඳුව ඉඳන් අරන් තියෙනවා. එතකොට n සමානයි m ගේ length එක අරන් තියෙන්නේ. length එක දක්වා දුවන්න. හරි length එක දක්වා දුවන්න. හරි බලහන් කතන්දරේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මම චෙක් කරන්නම් මෙහෙම. මෙන්න මේ කියන i එන්ට වඩා කුඩා වනතුරු දිව්වනම් හරිනේ ඇතිනේ මේ එහෙනම් while i කුඩා n කුඩා හෝ සමාන වුණොත් නෑ ඇයි දැන් හිතන්න ලිස්ට් එකේ i තම 7ක් තියෙනවා කියලා එතකොට length එක කීයද 7යි i පටන් ගන්නෙ බිඳුවේ ඉඳන් i තම 7ක් තියෙනවා නම් හිතහම මෙහෙම i තම 7ක් තියෙනවා කියලා i තම 7ක් තියෙනවා නම් ඉන්ඩෙක්ස් බිඳුව 1 2 3 4 5 6 එහෙනම් ඉන්ඩෙක්ස් එක දුවන්නේ 6 දක්වා විතරයි. ඒකින්ද මම සමාන ලකුණ දාන්නේ නැහැ. එකක් අඩුවෙන් දිවුවා නම් ඇති. හරි. ඔච්චරයි. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? අර ගත්ත k හරි මම චෙක් කරනවා. if k පට්ට සමානද කාගේද? හරි මම මේක ඉස්සෙල්ලාම int එකක් කරලා කාගේද m ගේ හරි නෑ m list ගේ මොකේද i කියලා ගන්නවා. ඇයි මං int එකක් කරේ list එකේ තියෙන ඉලක්කම් වුණාට ඉලක්කම් උඩින් උඩු කොමා තියෙනවා. ඒ කියන්නේ ඒක string විදිහට තියෙන්නේ. අන්න එහෙනම් int එකක් කරලා පට්ට සමානද කියලා බැලුවා. i කියලා දැම්මේ අයියේ i තමයි බං මේ දැන් මේ item ටික කියලා හිතන්නකෝ. ඉස්සෙල්ලාම බලනවා මෙයාව. එයා සමානද ආදාන කරපු එකට. එහෙම නැත්තම් ඊළඟ චෙක් කරා. එහෙම i තමයි යන්නේ. එහෙනම් ඔන්න බැලුවා. මේම සමාන නම් මොකද්ද කියන්නේ? බලන්න ෆ්ලෝ chart එක දිහා. සමානයි නම් print කරන්න ඕනේ true කියලා. අන්න එහෙනම් මං print කරනවා මොකද්ද? true කියලා. ඊට පස්සේ සමාන නැත්තම් හරි දැන් print true කියලා ආවා කියන්නේ ඒ කියන්නේ බං අර k හම්බුණා කියන එකනේ. k හම්බුනොත් ආය චෙක් කර යන්න ඕනේ නෑ නේද? හිතන්නකෝ තුන්වෙනි item විදිහට input කරලා තියෙන මම 16 කියලා k මම input කරේ 16 කියලා හිතන්නකෝ. දැන් මට k හම්බුණානේ. ඒතර ආයෙ මම චෙක් කර ඉන්න ඕනද නෑ? අපේ ප්‍රධාන පරමාර්ථය තමයි ආදානය කරන k මේ list එකේ තියනවද නැද්ද කියලා බලන එක. එහෙනම් 16 input k input කරලා 16 set වුණොත් අපිට ආයෙ එතනින් එහාට දුවන්න ඕනේ නෑ. ඔබලා දන්නවා loop එකක් නතර කරගන්න පුළුවන් මොකක් ගැහුවොත්ද? break එක ගහමු එතනින්. break එක ගහමු. එතකොට මේක සමාන වුණොත්නේ සමාන වුණේ නැති වුණොත් කරන්න දෙයක් නැහැ. අපි i ට හරි i සමානයි i ධන 1ක් කියලා ගමු. ඊළඟ item එක චෙක් කරන්න කියලා කිව්වෝ. ඊළඟ item එක චෙක් කරන්න. ඊට පස්සේ මේක කොයි වෙලාවෙ හරි වම දුවගෙන යයි. එතකොට මේ ආදානය කරපු සංඛ්‍යාව හරි ලිස්ට් එක තුල නැත්තම් මොකද්ද වෙන්න ඕනේ? while මේක මෙහෙම එහෙම උනේ නැත්තම් හරි නැත්තම් print වෙන්න ඕනේ false කියලා. හරි බලහල්ල flow chart එක දිහා print වෙන්න ඕනේ false කියලා. එහෙනම් මං while එකට else එකක් දාන්නම්. සිරා ගානක් මම මේ ගාන හදපන් 10 වතාවක්. එච්චරට වටිනවා. while එක කෙලින් මං දාන්නම් else එකක් හරි මං print කරන්නම් මොකක්ද false කියලා. print කරන්නම් false කියලා. අන්න සිරා. දැන් බලහන් තේරෙනවද කියලා ගාන? දැන් බලන්න තේරෙනවද කියලා? මොකක්ද මං කරේ? මේක මාර සිරා ගානක්. මේ ගානෙන් ගන්න තියෙන හැම දැනුමක්ම. හරි. එතකොට 2018 ආපු ගාන ඔන්න එච්චර ලේසිත් නෑ ඔය කිව්වට. මේ 2018 ගාන ලේසි නෑ. මෙන්න ඉන්පුට් කරගත්තා. මොකද්ද? ලිස්ට් එකට item string එකක් විදිහට. මොකද නැත්තම් ලිස්ට් එකට item add කරන්න එතන loop එකක් දැම්මොත් ගාන දඩ වෙනවනේ. ඒක charter. ඒකින්ද ආදාන කරපු string එක මම ලිස්ට් එකකට ඉන්පුට් කරගත්තා. මේ scene එක මෙන්න මේ code failure උඹට මතකයි මම මේකේ model ප්‍රශ්නයක් කරලා තියෙනවා. එකක් නෙමෙයි දෙකක්. හරි තුනක් හරි මතක නැහැ. හරි. ඒතර model ප්‍රශ්න කරලා තියෙනවා. strip එකෙන් වෙන්නේ මොකක්ද කියලා මම කිව්වා. split එකෙන් වෙන්නේ මොකක්ද කියලා කිව්වා. මේක මම කලින් කියලා දීලා තියෙනවා. එහෙනම් හොඳට හිතට ගනින් string එකක් list එකකට add කරගන්න පුළුවන්. සිරා නේ බා. පට්ට සිරා බා. හරි. එහෙනම් ඔන්න list එකකට ගත්තා. string එකක තිබ්බ item ගත්ත හින්දා list එකෙත් ගබඩා වෙන්නේ ඒවා මොනවා විදිහටද? string විදිහට. හිතහන්කෝ දැන් ඔය my list කියන එක item ඉදිරියට කරලා තියෙනවා මොකද්ද 3 4 5 6 කියලා 1 2 3 4 කියලා. එහෙනම් මෙයාකගේ list එකේ තියෙන්නේ මෙහෙමයි. 1 2 3 4 ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන ඉන්පුට් කරේ මෙහෙමයි 1,2,3,4 කියලා. ඒක ලිස්ට් එකට කන්වර්ට් වෙන්නේ මේ විදිහට.
හොඳට හිතට ගන්න. කලබල වෙන්නේ නැතුව හොඳට හිතට ගන්න. මෙන්න මේ විදිහට තමයි සෙට් වෙන්නේ. ඊට පස්සේ මම k තියෙන්නේ int එකක් විදිහට. ඒකින්ද නිකම්ම මෙතන ඉන්ටිජර් එකක් කරන්න නැතුව චෙක් කරන්න බෑ. එතකොට එරර් එනවා. එතකොට වැරදි. හරි චෙක් වෙන්නේ නැහැ. මේ අයිතම මේක තිබ්බත් රන් වෙන්නේ නැහැ. හරි ෆෝල්ස් කියලා තමයි එන්නේ. ඒකින්ද මම මේ ලිස්ට් එකේ අයිතමය හරි my list i හිතහන්කෝ i කියන්නේ 3 කියලා. ඒ කියන්නේ මේ තුන්වෙනි වටේ. එහෙනම් ඒක ලිස්ට් එකක අරගෙන ඒක int එකක් කරලා පට්ට සමානද කියලා බැලුවේ. සංඛ්‍යාවක්ද කරලා සමානයි කියලා බැලුවේ. හරි ඔන්න ගාන එහෙනම් හරිම පිළිවෙලට ලස්සනට ලියා ගන්න. ගානේ ලියා ගන්න ඕන නෝට් කැලි ඔක්කොම දාගන්න. මේ වගේ තරු දදා ලියා ගන්න මේ මොකක්ද කරේ? නිකම්ම ස්ට්‍රින්ග් එකක් විදිහට ආදානය කරා දෙවෙනි පේලීදී ඒක කන්වර්ට් කරගත්ත ලිස්ට් එකක් විදිහට අන්න එහෙම පොයින්ට් දදා ලියා ගන්න. ඒක නියම ගානක්. මේ ගාන 3-4 වතාවක් අදහන් නියමටම ගොඩ. හරි ලස්සනට අදා ගන්න ගාන. දස් 19 රචනා ප්‍රශ්නයට යන් දස් 19 බලන්න මේ දස් 19 18 වගේම ඒ සහ B ලෙස කොටස් දෙකක් තියෙනවා. මේ එතකොට ඒ කොටස පොඩ්ඩක් කියවහන් පොඩ්ඩක් අහගන්න මේ දස් 18 දී අපි ගාන හදේවනේ. ඔය ගාන ඔය විදියට ගන්න එපා. හරිම ලස්සනට මේ හරිම නිදහසේ පිළිවෙලට අරන් දීපන් නියම ගේමක් උකට. ඒ කියන්නේ ගාන ප්‍රශ්නේ කියෙව්වා කෝඩ් එක දිහා බල නියම සුපිරි අධ්‍යයනයක යෙදෙන්න ගාන පිළිබඳ ඒක ගානෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. හරිද ඒක අනිවාර්යෙන්ම කරන්න. රයිට් ඊට පස්සේ අපි යන් 2019කට මේ බලහන් ඒ කොටස කියමු. පාසලක තොරතුරු හා sannivedana තාක්ෂණයේ බාර ආචාර්යවරයාට පන්තියේ සීලුම සිසුන් ICT විෂය සඳහා ලබාගත් ලකුණු සැකසීමට අවශ්‍ය ව ඇත්තේ අතර පන්තියේ සාමාන්‍ය ලකුණු ගණනය කර යුතුය ඇත. මෙම කාර්යයට අදාළ ඇල්ගොරිතමයක් ප්‍රකාශන ගැලීම් සටහනක් ගොඩනගන්නලු පළමු ආදානයේ පන්ති සිටින මුළු සිසුන් ගණන NLI උපකල්පනය කරන්නලු ඉන්පසු එනිහි සීලු N සිසුන්ගේ ලකුණු එකින් එක ආදානය කරනවලු. හරි ඒ කියන්නේ සිටින සිසුන් ගණන අපිට මෙච්චරයිද කොච්චරයිද කියලා නෑ. හැබැයි සිටින සිසුන් ගණන n කියලා අපිට ගන්නලු. ඒ කියන්නේ ගානේ සිසුන් ගණන කීයද n. එතකොට ලූප් එක දුවන්න ඕනේ n වට ප්‍රමාණයක්. කියන්නේ සිසුන්ගේ ලකුණු ටික ඔක්කොම ICT විෂය කරපු හැම ළමයාගේම ලකුණු ටික ආදානය කරලා ඔක්කොගෙම සාමාන්‍යයක් ගන්න ඕනේ. ඔයාලා දන්නවා සාමාන්‍ය ගණනය කරන්න පුළුවන්. හරි සියලුම සිසුන්ගේ ලකුණු වල එකතුව බෙදන්න ඕනේ සිසුන් ගණනින්. දැන් මෙතන සිසුන් කීයක් ඉන්නවද? n ප්‍රමාණයක් ඉන්නවා. ඕක මේ ඇල්ගොරිතම් එකකට දාන්න තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. හරි මම ඒක ස්ටාර්ට් කරන්නම්. ස්ටාර්ට් කරා. හරි ඊට පස්සේ අපිට දීලා තියෙනවනේ සිසුන් ගණන n කියලා. හරි ඊට පස්සේ මම දාන්නම් මෙහෙම input හරි input n එච්චරයි සිසුන් ගණන n right ඊට පස්සේ input එකක් තියෙනවා මොකක්ද හරි මොකක්ද input එක එච්චරයි input ගණන n ඊට පස්සේ අපි මේක දැන් දුවන්න එපැයි බං n වට ප්‍රමාණයක්. ඉතින් ඒක ලූප් එකක් නේ ලූප් එකක් හින්දා මං ඉතින් වට ප්‍රමාණය දුවන්න ඕනේ හින්දා i සමානයි 1යි කියලා ගන්නවා. ඒත් එක්කම මම සම් එකක් ඒ කියන්නේ එකතුවක් ගන්නම් ඒක බිඳුවට සමාන කරගෙන ඉන්නම්. මොකද ওই ලකුණු ටික ඔක්කොම එකතු කරලා සිසුන් ගණනෙන් බෙදන්න ඕනේ ඇවරේජ් එකක් ගන්න හින්දා මම ඉන්න සම් එක බිඳුවෙන් තියාගෙන ඉන්න. ඊට පස්සේ මම මෙතන චෙක් එකක් දාන්නම් කොහොමද while හරි while ඕනේ නේ කුණිකම දාන්න. චෙක් එකක් දාන්නම් i කුඩා හෝ සමාන නේ කුඩා හෝ සමාන වෙන්න ඕනේ nට වඩා. ඒ කියන්නේ එකෙන් පටන් අරන් හිතන්නකො ළමයි 30ක් ඉන්නවා කියලා. එහෙනම් මේ i කුඩා හෝ සමාන වෙන්න ඕනේ 30ට වඩා. හරි නේද? right. එතකොට මෙන්න කතන්දරේ. හරි. කුඩා වන තුරු දුවන්න. yes. මොකද මං 31 වෙන්නේ දුවන්න බෑනේ 31 වටයක් යන්න බෑනේ ළමයි 30යි නම් ඉන්නේ. තේරෙන්න ඕනේ. එහෙනම් yes නම් අපි මේ සම් එකට මේ සිසුවගේ ලකුණ එකතු කරමු. හරි ඔක්කොටම කලින් ලකුණු ආදානය කරන් ඉන්න එපා. මම දාන්නම් input mark as m කියලා ගන්න. අන්න ලකුණ ආදානය කරා. ඊට පස්සේ ඒ ආදානය කරපු ලකුණ සම් එකට මම හරි සම් එකට
එකතු කරන්නම්. එකතු කරලා එක වටයක් ගියා කියන්න i සමානයි i දාන 1යි කියලා දාන්න. එක වටයක් ගියා. හරි. ඔන්න ඒ ටික වුණා. මේක නැවත නැවත වෙන්න ඕනේ නේද? එහෙනම් මෙන්න නැවත නැවත වෙයි. කොයි මොහොතක හරි i කියන එක nට වඩා විශාල වෙන මොහොතක් එයි. ඒ මොහොත ආව කියන්නේ සිසුන් ගණනට අදාළව ලකුණු ටික ආදානය කරා කියන එක. එහෙනම් මේ කන්ඩිෂන් එක false හරි no විච්ච ගමන් මොකක්ද අපි කරන්න ඕනේ? average එක ගන්න ඕනේ. මං එහෙනම් avj කියලා variable එකක් දාලා ඒක සමාන කරන්නම්. හරි සම් එක බෙදන්න ඕනේ කීයද? සිසුන් ගණන කීයද? n විදිහට තමයි ගත්තේ. n විදිහට අන්න ඇවරේජ් එකක් දැම්මා. ඊට පස්සේ අපි print එකක් ගන්න ඕනේ කාගේද? avj ගේ ඇවරේජ් එක. හරි ඔන්න print එකක් ගත්තා. ඊට පස්සේ අපි මේක stop කරලා දානවා. හරි ස්ටොප් කරලා දානවා. එතකොට ඔයාලා ගානේ තියෙන ෆ්ලෝ chart එක අඳින්න විතරයි. ෆ්ලෝ chart එක ඇඳලා Python code එකක් ලියලා run කරලා test කරලා බලන්න. එහෙමනේ බං ගේමක් දෙන්න ඕනේ. හරි ලස්සනට කරන්න බාන වැඩි. හරි ගානට දාගනින් ගාන. දෙදස් 19 B කොටසටත් යන් අපි ඔහොම බලන්න මේ පහත දක්වා ඇති ගැලීම් සටහන සලකන්න කියලා තියෙනවා. hey x මොඩියුල් දෙක මගින් x මෝඩ් දෙක නිරූපණය කරනවලු. හරි ඒක ඔයාලා දන්නවනේ මොකක්ද මේකේ වෙන දේ කියලා. හරි මොකක්ද මේ ලකුණේ වෙන්නේ? percentage ලකුණෙන් දෙකෙන් බෙදලා ඉතිරියගේ print කරනවා. හරි ඒ කියන්නේ 4 මොඩියුල් දෙක කියලා තිබ්බොත් 4 දෙකෙන් බෙදලා ඉතුරු වෙන්නේ කීයද? 0යි කියලා print වෙනවා. 5 මොඩියුල් දෙක කියලා තිබ්බොත් 5 දෙකෙන් බෙදලා ඉතුරු කීයද? 1යි කියලා print වෙනවා. ඔන්න ඕක වෙනවලු. ඊට පස්සේ කියනවා ගැලීම් සටහන. හරි පොඩ්ඩක් ගැලීම් සටහන දිහා බලන්න. ආරම්භයක් කියලා අරගෙන ඊට පස්සේ n ආදානය කරන්න කියලා හරි. n විදිහට ආදානයක් කරන් තියෙනවා. ඊට පස්සේ a සමානයි 0යි. ඊට පස්සේ n කුඩා හෝ සමානයි 0ද කියලා බලලා බිඳුව නම් ඒව print කරලා බිඳුව නැත්තම් බලන්න x කියලා ආයතනයක් කරන් තියෙනවා. ඊට පස්සේ x මොඩියුල් දෙක කියලා x මොඩියුල් දෙක සමානයි 0ද කියලා බලලා ඔව් නම් a ට එකක් එකතු කරලා හරි ඔව් එකතු කරලා නැත්තම් n ගෙන් එකක් අඩු කරලා n ගෙන් කියන්නේ කලින් මුලින්ම ආදානය කරගත්ත එක්කෙනා එකතු කරලා ආය මුලට ගිහිල්ලා n කුඩායිද 0ද කියලා බලලා එයාලා එනවා. ඒ කියන්නේ බං n කුඩා හෝ හරි බිඳුව නොවනකම් n කුඩා හෝ සමාන බිඳුව නොවනකම් ඒ කියන්නේ n බිඳුවට වඩා විශාල වෙනතුරු මේක දුවනවා. ඒ කියන්නේ බාර උඩින් n කියලා ආදානය කරන් තියෙන ලූප් එක දුවන වාර ගණන නේද? බිඳුවට වඩා කුඩා වෙච්ච ගමන් නවත්තන්න කියලා කියනවා. වාර ගණන. හරි. එතකොට n කියන්නේ ආදානය කරන වාර ගණන. ඒක හරි. ඊට පස්සේ n විශාල වෙනකම් දැන් මෙතන තියෙන්නේ n කුඩා හෝ සමානයි බිඳුව වෙනකම් මේක false නන්නේ මේ ටික වෙන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ x විදිහට ආදානයක් අරගෙන ඒක mod කරලා scene ටිකක් වෙන්නේ. එතකොට මම ලිව්වොත් මේක n විශාලයි බිඳුවට වඩා. හරි. n විශාලයි බිඳුවට වඩා කියලා ලිව්වොත් මේක true වෙනතුරු අර ටික ලිව්වත් හරි නේද? ඒ කියන්නේ බිඳුවට වඩා විශාල වෙනතුරු අර x සඳහා ආගානයක් අරන් ඒ ටික කරන්න පුළුවන් නේ. මේකේම අනිත් පැත්ත. ඉතින් ඒකත් හරි. කොහොම හරි බලංගෝ දැන් මේක ගැන හිතන් යමන්කෝ n කුඩා හෝ සමානයි බිඳුව නොවන තුරු නොවනවා නම් එක්ස්ට්‍රා ආදානයක් අරන් තියෙනවා. අරගෙන x මොඩියුල් කරලා තියෙනවා දෙකෙන් බිඳුවට සමානද කියලා බලලා. බිඳුවට සමාන වෙනවා කියන්නේ ඒක ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න එපයි. දෙකෙන් බෙදලා ඉතිරි නෑ කියන්නේ ඉරට්ට. ඉතිරි නෑ කියන්නේ ඉරට්ට නෙමෙයි. දෙකෙන් බෙදලා ඉරට්ට. බෙදලා බිඳුව නම් ඒට එකක් එකතු කරලා. ඒ කියලා හේකුත් එහෙනම් කවුන්ට් වීගෙන යනවනේ. මුලින්ම a සමානයි බිඳුව විදිහට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒට එකක් එකතු වෙනවා. ඒක නෝනම් n ගෙන් එකක් අඩු කරලා. ඒ කියන්නේ එක වටයක් ගියා කියන්නනේ. අතන ආදානය කරන අගය හිතහංගු 10 කියලා. එහෙනම් එක වටයක් ගියා කියන්න ඊළඟටනේ 9 වෙන එක. එකක් අඩු වුණා කියන්නේ n ගෙන් එකක් අඩු කරලා. හරි. ඕක තමයි වෙන්නේ. අවසානට n බිඳුර වඩා කුඩා හෝ සමාන වෙච්ච ගමන් print වෙනවා ඒව. ඒ කියන්නේ මොකද බලන්නේ ෆ්ලෝ chart එක දිහා. ඒ කියන්නේ අර count වෙච්ච අගය.
බිඳුවට වඩා සමාන වෙන තුරු ඒ කියන්නේ x ආදානය කරන සංඛ්‍යාව දෙකෙන් මොඩ් කරපුවාට පස්සේ අගේ බිඳුව විච්ච ගණන නේද ඒ කියන්නේ බිඳුව විච්ච ගමන් ඒට එකක් එකතු කරනවා විච්ච ගමන් එකක් ඒ කියන්නේ අගේ බිඳුව විච්ච අගයන් ගණන හරි බලන්න පළවෙනි එක පළමු ආදානය 6 නම් 6 කියන්නේ ඒ කියන්නේ ලූප් එක දුවන්න ඕන 6 වතාවක් හරි පළමු ආදානය 6 නම් ඊළඟ ආදානය 3 6 4 3 6 4 12 11 9 නම් ප්‍රතිදානය වන්නේ මොකක්ද කියලා අහනවා. හරි. 6ක් හින්දා වෙන්න 6ක් ඉන්පුට් කරගන්න පුළුවන්. මොකද 6 හරි ඊට පස්සේ 5 4 3 2 අන්න ලස්සනට එනවා. right. එතකොට හිතා මුලින්ම x විදිහට ආදානය වෙන්නේ එතකොට 3 නේ. හරි. මුලින්ම x විදිහට ආදානය වෙන්නේ 3. x මොඩියුල් දෙක කරපුවාම බිඳුවද නෑ එහෙනම් ඒ කවුන්ට් වෙනවද නෑ 6 මොඩියුල් කරපුවාම දෙකෙන් බිඳුවද ඔව් එහෙනම් මේක කවුන්ට් වෙනවා 4 මොඩියුල් කරොත් දෙකෙන් බිඳුවද ඔව් මේකත් කවුන්ට් වෙනවා 12 කරොත් ඔව් 11 කරොත් නෑ 9 කරොත් නෑ එහෙනම් ඒ විදියට ගබඩා වෙන්නේ කීයක්ද 3ක් මොකද ඒ තිබ්බේ බිඳුවේ මෙන්න එකක් වුණා දෙකක් වුණා තුනක් වුණා අවුට්පුට් එක කීයක් වේද අවුට්පුට් එක 3ක් වෙනවා එහෙනම් බං මේකේ වෙන්නේ මොකක්ද බං ඇත්තටම n කියලා ආදානයක් ගන්නවා ඒකෙන් තීරණය කරනවා දුවන්න ඕන වට කරනවා හරි ඊට පස්සේ ගන්න ආදාන සියල්ලම හරි ධන මේ ඔත්තේ නෙමෙයි ඉරට්ටේ සංඛ්‍යාවද කියලා මෙයාලා චෙක් කරනවා ආදානය කරන සංඛ්‍යාව වලින් ආදානය කරේ ඉරට්ට සංඛ්‍යා කීයක් ආදානය කරාද කියලා අවුට්පුට් කරනවා. ඕක තමයි වෙන්නේ. හරි. එතකොට මේ ඇල්ගොරිතමේ අරමුණ අහනවා. ඉතින් අරමුණ නැතුව බම් මේක හොයන්න බෑනේ. හරි නම් එක මුලින් අහන්න ඕනේ. හැබැයි අවසාන මැදදී අහන්නේ. අරමුණ තමයි n ලෙස ඇතුළත් කරන සංඛ්‍යා ගණන ආදානයක් ලබාගෙන ඉන්පසු ආදානය කරන සංඛ්‍යා වලින් ධන සංඛ්‍යා ගණන ප්‍රතිදානය කරයි. කොටින්ම ගුවොත් ආදානය කරන සංඛ්‍යා වලින් ධන සංඛ්‍යා ගණන ප්‍රතිදානය කරයි. ඕක තමයි ඔය ඇල්ගොරිතම් එකේ අරමුණ. ඊට පස්සේ කියනවා ගැලීම් සටහන මගින් ප්‍රකාශ වන ඇල්ගොරිතමය ක්‍රියාත්මක කිරීම සඳහා Python ක්‍රම ලේඛනයක් ගොඩනගන්නලු. හරි බං මේකට Python එකක් ගන්න තියෙන්නේ. ඒක කොහොමත් ගේමක් නෑනේ. බලන්න Python එක ගොඩ දාමු. මුලින්ම මොකද්ද ගන්නේ? දැන් මේක දිහා බල අඳින්න කිසි ගින්නක් නෑ. හරි බල අඳින්න n විදියට ආදානයක් ගන්න. හරි පේනවනේ. n විදියට ආදානයක් බලහන් n සමානයි මම ගන්නම් int input enter හරි enter මොකද්ද count එක කියලා දාන්නද count මොකක් හරි දාගන්න හරි ඒ කියන්නේ දුවන්න ඕන වට කරන n මගින් තීරණය කරනවා ඊට පස්සේ a සමානයි බිඳුවයි කියලා තියෙන්නේ ඊට පස්සේ n කුඩා වෙන්න ඕනේ හරි n කුඩා වෙන්න ඕනේ බිඳුවට වඩා නම් මේක දුවන්න. ඒ කියන්නේ මම මගේ අනිත් පැත්ත හරවලා ලියන්නද? මම ලියන්නම් මෙහෙම while n විශාලයි බිඳුව වෙනකම්. ඒ කියන්නේ බිඳුවට විශාලයි නම් දුවන්න කියලා. අර කියන්නේ අනිත් පැත්ත ලියුවා. ඉතින් අවුලක් නැහැ නේ බා. එහෙමනම් මොකද්ද කරන්න? x විදියට ආදානයක් ගන්න ඕනේ. එහෙනම් x සමානයි int input enter කියලා ගන්නවා. ඊට පස්සේ වෙන්න ඕනේ if x මොඩියුල් කරන්න ඕනේ දෙකෙන් ඒක පට්ට සමානද කියලා බලන්න ඕනේ බිඳුවට. සමාන නම් අන්න a-ට හරි a plus equal එක ඒට එකක් එකතු කරා කියලා කිව්වේ. ඒක ඔක ලියන්න පුළුවන් නේ. ඊට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? n සමානයි n ගෙන් එකක් අඩු වෙලා. මේක නොවුනොත් else නම් මොකද්ද වෙලා තියෙන්නේ බලහන් ආයෙත් n සමානයි n ඍණ 1. දැන් මේ පැත්තේ මේක ක්‍රියාත්මක වුණොත් මෙතනින් අඩු වෙනවා. මේක ක්‍රියාත්මක වුණොත් නිකන් අඩු වෙනවා. හරි මේ දෙකක් අඩු වෙන්නේ නැහැ. මෙතනුත් අඩුලා මෙතනුත් අඩු වෙන්නේ නැහැ. ඒක හරි. ඔයාලා දන්නවනේ එහෙම නැත්නම් අපිට පුළුවන් else කියන එක අයින් කරලා if එක කෙලින් මේක ලියන්න. ඒතර මෙතන මේක ඕන වෙන්නේත් නැහැ. ඉතින් ඔහොම ක්‍රම තියෙනවා. ඔක ඔයාලගේ කැමැත්ත. එහෙම try කරලා බලන්න. මම ක්‍රමයේ කිව්වනේ. ඊට පස්සේ ආයෙ මොකක්ද වෙන්නේ? හරි ඕක කවුන්ට් වීගෙන යයි නේද ඊට පස්සේ ආය n බිඳුවට වඩා විශාලද කියලා බලනවා x සඳහාගයක් ගන්නවා මෙන්න සීන් කරනවා කතන්දරය යනවා අවසානෙට මේක n බිඳුවට වඩා විශාල නොවන අවස්ථාවක් හේයි අන්න ඒ වෙලාවට print වෙන්න ඕනේ මොකක්ද ඒව ඒ වෙලාවට print වෙන්න ඕනේ කවද ඒව
රයිට්. එහෙනම් ඔන්න කෝඩ් එක ලස්සනට ගොඩ දාගන්න. හරි. එතකොට 2018 ඇවිල්ලා තියෙන Python එකත් එක්ක බලද්දී මේ කාණ ලේසි. Python 2018 එක හිතාංගෝ ලිස්ට් එකකට කන්වර්ට් කර මාර මගුලක් නැටුවනේ. ඒක ටිකක් මේකට සාපේක්ෂව අමාරුයි. ඒකට සාපේක්ෂව මේක පට ලේසි. හරි. ඒතකොට 2019 අවුරුද්දේ ඇවිල්ලා තියෙන Python ගන්න හරිම ලේසි. බලහන් බා පේලි කීයද තියෙන්නේ? nothing නේ. මෙහෙම ගණන්ද අපි හැදුවේ. මොඩල් ගණන් ටික අපි හදුව මොඩල් ප්‍රශ්න ටික බලන්නකෝ. ඒ මොඩල් ප්‍රශ්න ටික හරියට ආය පාරක් බලලා හරි නියමයට කොට දාගත්තොත් විභාග ප්‍රශ්න කියන්නේ විහිළුවක්. මේ මොනවද මේවා? ඇත්තට 2018 එකත් විහිළුවක් වෙනවා අරක නියමයට තිබ්බනම්. මොකද ස්ට්‍රිප් එකයි ස්ප්ලිට් එකයි වෙන දේ අපි කලින් කරලා තිබ්බේ. එතකොට 2019 නිකන් අපි ප්‍රශ්න ටික කරා. දැන් ඔයාලට තියෙන්නේ ওই ප්‍රශ්න ටික ආය කරන්න. තව දෙවතාවක්වත් අඩුම කරන්න කරලා 2020 ප්‍රශ්නේ උඹලා තනියෙන් කරහල්ලා. ඒක ප්‍රශ්නයක් තිබ්බොත් මාකින් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් හරි. එතකොට මේකට දාලා කෝඩ් එක මම ඔයාලට දෙන්නම්. එතකොට මේ Python කතන්දරේ උච්චරයි බං. ඔය හදපු ගණන් ටික ආයෙ පාරක් නියමටම හදාන් නියමටම සෙට් නැහැ මොඩුල් ප්‍රශ්න ටිකත් ආයෙ බලලා දෙතුන් පාරක් බලලා 2020 ප්‍රශ්නේ ගානටම සෙට් වෙනවා. ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. එතකොට අපි ආයෙ අලුත් කොටසකින් ආයෙ හම්බෙමු. එතකොට මේ ගණන් ටික ආයෙ කරපන්. ආයෙ මම කියන්නේ මේක අනිවාර්යෙන් කරන්න ඕන හින්දා. ආයෙ අර නෝට් ටික අරගෙන ලස්සනට පොත අරගෙන කියවලා ගණන් හදපු ගණන් ටික හදලා වර්ණේ පුනර්කරණයෙන් හදලා Python ටික ඔක්කොම ෆිනිෂ් කරගනින්. මොකද ඒකක් ගන්න මේක ඕනේ. අනිවාර්යෙන්ම ඕනේ. හරි. එහෙනම් අපි ආයෙ අලුත් කොටසකින් සෙට් වෙමු. මේ වැඩ ටික අනිවාර්යෙන්ම හොඳටම කරලා ඉවරයක් කරගන්න. හරි.